නේද? රයිට්. මේ තියෙන්නේ ඔයාලගේ අන්තිමට තියෙන පාඩම ග්‍රේඩ් 10 අයගේ. මේකේ තියෙන මේ ඩයලොග්ස් වලින් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේ ඩයලොග්ස් කියවනකොට එහෙම නැත්නම් මේ රෝල් ප්ලේ එකක් කියලා දීලා තියෙන කොටස් කියවනකොට ගන්න පුළුවන් දේවල් ගොඩ හරියක් තියෙනවා. ඒක නිසා තමයි මම මේක ආයෙ කියලා දෙන්න බැලුවේ. ඒ වයින් ආට එසේ රයිටිංස් වලට ඒ වගේම ඔයාගේ තියෙන වෙන මොනවා හරි මේ ලියන දේවල් වලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ බිනර නිසල් දෙන්න කතා කරගෙන යනවා. මම මේක පැහැදිලි කරලා yesterday ක්ලාස් එකෙම නෙමෙයි අපි දවස් කිහිපයකට කලින් කරපු ක්ලාස් එකේ වගේ අහනවා පැහැදිලි කරලා දෙන්න කියලා කෙනෙක්ගේ නම කියලා. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන මම මේ කියලා දීපු දේ අනිත් අයට පැහැදිලි කරලා දෙන්න. right? I think you agree with me. අපි යන් වැඩේ කරගෙන. ඉතින් බිනර මුලින්ම කතාව පටන් ගන්නෙ hello Nisal, have you met Ayub today? නිසල් ඔයාට ආයුබ්බ අද දවසේ තුලත මුණ ගැහිලාද මේ ඉන්නේ? නේද? ආයුබ්බ මුණ ගැහිලා ඒ වැඩේ කරලාද ඉන්නේ කියලා අහනවා. Have you met Ayub today? ඒ කියන්නේ මේ ඇවිල්ලා ඔයාට ආයුබ්බ මුණ ගැහුණාද කියන එක අහන එකම තමයි මේ අහන්නේ. අද දවසේ ඇතුළත ඔයාට මේ ආයුබ් හම්බ වුණාද කියන එක තමයි නිසල් ගෙන් අහන්නේ බිනර. Have you met Ayub today? ඉතින් මේවායේ තියෙන ග්‍රැමර් කොටස් එකින් එක පාදගෙන තමයි මම යන්න හිතාගෙන ඉන්නේ. දැන් ඔයාලට පේනවා මේ පළවෙනි එකේම මේ have you met කියලා තමයි අහලා තියෙන්නේ. නේද? have you met. දැන් මේක ගත්තොත් අපි වෙනම මෙහෙම පැත්තකට අරගෙන හරි ලස්සන වාක්‍ය රටාවක් තමයි මේ have you met කියන එක හැදිලා තින්නේ. මෙන්න මේ වගේ එකකින්. දැන් අපි ගත්තොත් you have met කියලා ගත්තොත් ඕකෙන් අපි ඔය මැද තියෙන have කියන වචනය එළියට අරගෙන තමයි have you met කියලා හැදිලා තියෙන්නේ. right? ඔයා බලන්න හොඳට ඒකමනේ තියෙන්නේ අර have you met කියලා හැදිලා තියෙන්නේ. දැන් you have met කියන එක ඇවිල්ලා ගත්තොතින් මෙන්න මේක නේ අයිති වෙන්නේ මොන ටෙන්ස් එකටද? කාටද කියන්න පුළුවන්? right. කාටද කියන්න පුළුවන් මේක අයිති මොන ටෙන්ස් එකටද කියලා? අශිනිට කියන්න පුළුවන්ද මේක අයිති වෙන ටෙන්ස් එක මොකක්ද කියලා? ආකාශ් ඔයාලා chat එකට දාන්නේ present perfect tense එකට තමයි අයිති වෙනවා කියලා කියන්නේ. හරි. yes සෙතික ආන්සර් එකක් දුන්නා. ආකාශ් ආන්සර් එක දුන්නා. එතකොට මේ present perfect tense කියන එක තමයි වැඩි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. you have met කියන එකෙන් අපි එළියට have you met කියලා අහලා තිනවා. හරිද? ඉතින් present perfect tense කියලා කියන්නේ අර ඔයාලා හැමෝම කලින් ඉගෙන ගත්ත නිසා දන්නවා මේක තමයි අපි පාවිච්චි කරන්නේ මොනවා හරි දෙයක් මේ present perfect tense කියන එක පාවිච්චි කරන්නේ perfect. දැන් perfect කියන වචනේ තේරුම පවා මේ නම මේ tense එකේ තේරුම පවා ගත්තොතින් perfect කියන්නේ අංග සම්පූර්ණ එහෙම නැත්නම් පරිපූර්ණ කියන තේරුම දෙන වචනයක් නේ perfect. perfect එකේ present version එක present perfect tense. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අර sentence එකක් හදන රටාව තමයි මුලින්ම subject එක ලියලා හරිද? subject එක තියෙනවා නම් ලියාගෙන ඊට පස්සේ අපි ලියනවා මොකවුද? එයාට අනුව subject පදේ ලියලා ඒ subject පදය ඒක වචනයක් නම් එහෙම නැත්නම් singular එකක් නම් උදාහරණයක් විදිහට he she it වගේ එකක් නම් නේද? අපි දාන්නේ කවුද? has කියන වචනය. නේ? has කියන එක නා. හදිසියවත් plural එක්කෙනෙක් ආවොත් එහෙම නැත්නම් I we you they teachers doctors වගේ බහුවචනයකින් වාක්‍ය පටන් ගත්තොත් අපි දාන්නේ have කියන වචනය. ඊළඟට verb එක සාමාන්‍යයෙන් තියන්නේ අපි V3 කියන ස්වරූපයෙන් ක්‍රියාපදේ V3 version එකෙන් තියලා තමයි අන්තිමට object එකක් තියුණොත් ඒක දාන්නේ. හරිද? මේක තමයි මේ present perfect tense එකේ වාක්‍ය හදන රටාව. subject has have දෙකෙන් එකක් V3 එක දාලා object එක ලියනවා. දැන් ඔය උඩ තිබ්බ එක ගත්තොත් හරියටම පාදගෙන you කියන වචනේ ගත you have met කියලා තමයි දීලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ මේ present perfect tense එකේ වාක්‍යයක් හදා ගන්නකොට සාමාන්‍යයෙන් අපිට ඇහෙන්නේ යමක් කරලා තියෙනවා කියන අදහස. හරිද? එහෙම නැත්නම් යම් දෙයක්
කරලයි ඉන්නේ කියන අදහස. ඔන්න ඔය අදහස වගේ දෙන වාක්‍ය තමයි මේ ටෙන්ස් එක පාවිච්චි කරලා හදා ගනු ලබන්නේ. හරිද? උදාහරණයක් විදිහට you have met ඔයාට ඔහුව මුණ ගැහිලා තියෙනවා කියන එක. you have met අපි him එක දැම්මේ නෑ මම මෙතනට. you have met him ඔයාට ඔහුව මුණ ගැහිලා තියෙනවා. you have met him right ඔයාට ඔහුව මුණ ගැහිලා තියෙනවා. you have met him ඒ කියන්නේ යමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. මුණ ගැහිලා තියෙනවා. හරිද? එතකොට මේ meet කියන ක්‍රියාපදයේ සාමාන්‍ය බේස් ෆෝම් එකෙන් නොතියා met කියලා තමයි ලියලා තියෙන්නේ. දැන් අපි මේකේ තියෙන ක්‍රියාපදේ ගත්තොත් meet කියන්නේ හම්බ වෙනවා කියන එකනේ බේස් ෆෝම් එක. ඊට පස්සේ අතීත කාලයේ තමයි past tense එක තමයි met V3 එකත් met. එතකොට මේ met වල තේරුම තමයි මුණ ගැහිලා කියන එක. මුණ ගැහිලා කියන අදහස සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා කියලා අපිට ගත්ත හැකි. හරි අර have වල තමයි තේරුම තමයි තියෙනවා කියන එක. එතකොට මේ තියෙනවා කියන එකයි met වලින් දෙන මුණ ගැහිලා කියන එකයි එකතු වුණාම තමයි මුණ ගැහිලා තියෙනවා කියන එක හැදෙන්නේ. හරිද? you have met him ඔයාට ඔහු මුණ ගැහිලා තියෙනවා. තව එක්සැම්පල් එකක් ගත්තොත් මේ ටෙන්ස් එකෙම I have දැන් right කියන්නේ WRITE ලිව්වොතින් මේක මම මේ ලියන එක වැරදියට මම මේ පෙන්නන්නේ ළමෙක් වරද්ද ගන්න හැටි. I have right කියලා ලියන්න බෑ. කොහමද? WRITTEN written ක්‍රියාපදේ කොයිලෙත් තියනවනේ V3 එකේ. written කියලා කියන එකේ තේරුම තමයි ලියලා කියන එක. හරිද? එතකොට I have written කියන්නේ මම ලියලා තියෙනවා. written කියන්නේ ලියලා කියන එක අදහස. have වල කියන්නේ තේරුම තියෙනවා කියන අදහස. ඉතින් I have written කියන්නේ මම ලියලා තියෙනවා. I have written. හරිද? උදාහරණයක් විදිහට මම මේක තව දික් කරන්නම්. I have written letters නේද to my mother. මම මගේ අම්මට අම්මා සමහරට රට ඉන්නවා වෙන්න පුළුවන්. I have written letters to my mother. මම මගේ අම්මට ලියුම් ලියලා තියෙනවා. ඉතින් කෙනෙක්ගේ අත්දැකීම් කියන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මේ තියෙන වචනේ have කියන එක්කෙනා හරි අදාළ has කියන වචනේ හරි එළියට ගත්තාම question එකක් හැදෙනවා. එහෙනම් මේ කියලා දුන්නේ මේ sentence එක ඇතුලේ හම්බ වෙන මේ උඩින්ම තියෙන sentence එකෙන් හම්බ වෙච්ච grammar කොටස විස්තරාත්මකව පැහැදිලි කිරීම තමයි ඒ කරේ. මෙන්න මෙයාව මම පැහැදිලි කරා. මේක හැදිලා තියෙන මොන tense එකෙන්ද? ඒකේ හදාගන්නේ මොන වගේ ඒවද? කොයි විදියටද අපි මේ have එළියට ගත්තාම question හැදෙන බවත් මේ ආයි තියෙන tense එකක් ඉගෙන ගත්තානේ. right අපි ඉස්සරහට යන්. No I haven't. Why? හරිද? දැන් තව වැදගත් දෙයක් සංකීර්ණ දෙයක් මට හිතුණා මේ වෙලාවේ present perfect tense එක ගැන කියලා දෙන්න මේක දැක්කහම. දැන් මෙයා අහන්නේ have you met Ayub today කියලානේ. අද ඔයාට ආයුබ්ව හම්බ වෙලාද ඉන්නේ? අද ඔයා ඉන්නේ මේ ආයුබ්ව හම්බ වෙලාද? දවස් ඇතුළත වෙච්ච දේද යන තමයි අහන්නේ. එහෙම නොඅහා මෙයාට මෙහෙම අහන්න තිබ්බනම් කොහොමද වෙන්නේ වෙනස කියලා බලමු. දැන් right හොඳට බලා ගන්න. did you meet Ayub today කියලා තිබ්බනම් මේකේ තේරුමයි අතරේ වෙනසක් තියෙනවා. හරි. Did you meet Ayub today? හරි. දැන් ඇවිල්ලා present perfect tense එකෙන් ලියන්න තියෙනකොට වෙනස මොකක්ද කියලා මම පැහැදිලි කරන්නයි හදන්නේ. කොහොම දෙකම ලියලා තිබ්බොත් ওই දෙකෙන් වෙන වෙනස මෙන්න මේකයි. present perfect tense එකෙන් තියෙන ලක්ෂණයක් තමයි ඒ ක්‍රියාවේ යෙදුණු කෙනා. හරිද? මේ verb එක කරපු you කියලා කියන්නේ. හරි? කියන්නේ බිනර අහන්නේ නිසල්ගේ. ඔයා ආයුබ්ව හම්බ වෙලාද ඉන්නේ? අරයට අහන්න තිබුණා නම් ඔයාට ආයුබ්ව හම්බ වුණාද කියලා. ඉතින් මේ present perfect එක දාලා මෙහෙම කියනකොට මේ ක්‍රියාවේ ප්‍රතිඵලය තවම පවතිනවා. present perfect වල ලක්ෂණයක් තමයි ක්‍රියාව සිද්ධ වෙලා ඉවරයි. මුණ ගැහෙනවා කියන ක්‍රියාව ඉවරයි. නමුත් action එකක්
සිද්ධ කරාට පස්සේ ඇක්ෂන් එකේ රිසල්ට් එක ප්‍රතිඵලය දැනුත් තියෙනවා. දැන් මුණ ගැහෙනවා කියන ඇක්ෂන් එක කරා නම් කොයි වෙලේ හරි මෙයා දවස ඇතුළත හරිද? දවස ඇතුළත මුණ ගැහෙනවා කියන ඇක්ෂන් එක කරා නම් right මේ මුණ ගැහෙනවා කියන එක කරා නම් right දවස් ඇතුළත මෙයා මේ මුණ ගැහෙනවා කියන එක මුණ ගැහෙනවා right ඒක කරා නම් ඒ දේ කරපු කෙනා තවම ජීවත් වෙනවන්නේ දැනුත් ඉන්නවා එයාගේ මතකයේ තියෙන හම්බ වුණා නම් හරි දැනට grade 10 වලදී නොතේරුණත් මට හිතුණා ඒක කියලා දෙන්න present perfect එකෙන් දැම්මහම තියෙන්නේ එන ලක්ෂණයක් ඒක මෙයා කියනවා බිනර කියනවා මේ අන්තිම ලෙසන් එක තමයි කරගෙන යන්නේ grade 10 එකේ අච්චු පොතේ තියෙන ඉතින් බිනර උත්තරේ දෙනවා he had been trying to find you all morning yesterday දැන් ඔන්න ඔතනට ගත්තොත් මට ඕනි ඔයාට සිංහල තේරුම විතරක් කියලා දෙන්න නෙමෙයි මේව පාද grammar point පොඩි මතක් කර ගැනීමක් කරන්න කාටද කියන්න පුළුවන් මෙන්න මෙතන මේ had been trying කියන වාක්‍ය රටාව දැක්ක ගමන් මොකද්ද මෙයා අයිති වෙන tense එක මොකද්ද මෙයාගෙන් එන අර්ථය කියලා come on හැමෝටම තියෙනවා chance එක මට answer එකක් දෙන්න had been දාලා ක්‍රියාපදයේ ing version එකෙන් තියෙනවා. මොකද්ද මේ? Past perfect continuous. Yes. Past perfect continuous කියන tense එක. බලමු මම කියන්නම් answers දුන්න ළමයින්ගේ නම්. right. Past perfect continuous තමයි හරිම answer එක. right. Come on, very nice. මට සතුටුයි ඔයාලා මේ answers දෙන එක ගැන. දැන් ගත්තට පස්සේ මේ past perfect continuous කියලා කියන්නේ මොකද්ද කියන එකයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඔය දැක්ක ගමන් ඔය tense එක ගැන. ළමයින්ට මම මේක උගන්වලා තියෙනවා. නිකන් මතක් කරන්න තමයි හදන්නේ. හරිද? right. Past perfect continuous tense. ඉතින් මේකේ සාමාන්‍යයෙන් වාක්‍යයක් හදාගන්නේ අපි මෙන්න මේ වගේ තේරුම දෙන ඒවා මොනවා හරි දෙයක් කරයි ඉඳලා තියෙන්නේ කර ඉඳලා තිබුණා right මම පෙන්නන්නම් මොනවද මේකෙන් හදන වාක්‍ය කියලා සාමාන්‍යයෙන් හැදෙන හැටි දාලා දහසක් තමයි මේ දෙන්නේ නැත්නම් කරමින් ඉඳලා තිබුණා කියන අදහස අතීත කාලය තුල යම් දෙයක් සිද්ධ කර යම් කාලපරාසයක් තුල යම් නිශ්චිත කාලපරාසයක් තුල මේවා පැහැදිලි කරලා දෙන්නම් මම මේ කියන දේ. හරිද? මම මේක නිකන් කටින් කිව්වට වැඩක් නැහැ නේ. ඔයාගේ හිතට හරියටම එන්ට වෙන්නේ නැත්තම් නේද? ඉතින් මට ඕනේ මේක හරියට මොළුවට දෙන්න. දැන් අපි ගත්තොත් මේකේ හදන වාක්‍ය හදන රටාවත් present perfect continuous කියන එකෙන් වාක්‍ය හදන්නේ මුලින්ම subject past එක subject එක ලියාගත්තා. ක්‍රියාව කරන එක්කෙනා ඊට පස්සේ had been කියලා දාගත්තා BEEN ඊට පස්සේ verb එක ලියනවා verb එක ලියන්නේ අපි ing දාලා හරි ඉතින් ඊට පස්සේ object එකක් තියෙනවා නම් එයාවත් ලියා ගන්නවා ඔන්න ඔය රටාවට තමයි පද පෙළ ගැහෙන්නේ ඔයාලට පේන ඇති මම මේ රතු පාටින් දීලා තියෙන මේ box එක ඇතුළට දාලා තියෙන්නේ මේ sentence එක ඇතුලේ තියෙන tense එක එහෙම නැත්නම් මදේ තමයි සෛලය ගැන න්‍යෂ්ටිය වගේ නේද වැදගත්ම කොටහ තමයි මේ රතු පාටින් box එකකට දාලා තියෙන්නේ අන්නේ දාලා තියෙන කොටහ අයිති වෙන්නේ මොන tense එකටද ඒකෙන් මොන විදිහේ වාක්‍යද හැදෙන්නේ එවිට නිර්මාණය වෙන අර්ථ මොනවද කියන එක ගැන තමයි මේ පැහැදිලි කරන්නේ ඔන්න ඔය process එක ඉගෙන ගන්නවා කියන්නේ English මොනවා හරි ලොකු පොතක් කියවන්න යනකොට when you read a newspaper or a book then you can find some sentences right when you find sentences then you should focus your attention to the main part or to the essence of the sentence ආකේ තියෙන සාරය එහෙම නැත්නම් මැද්ද කොටහට අවධානය දාන්න ඕන කවියෙන් පැහැදිලිද එහෙම දාලා ඉවර වෙලා අපි ටක්කාලා මතක් කරගන්න ඕන ක්ෂණයකින් right මොන ටෙන්ස් එකකටද මෙයා අයිති වෙන්නේ කියලා ඒ ටෙන්ස් එකෙන් එන්නේ මොන වගේ තේරුම්ද කියලා අල්ලගන්න ඕන. ඔන්න ඔය ක්‍රියාවලිය මොලේ ඇතුලේ ඉතා වේගයෙන් සිද්ධ වෙන්න ගත්ත ගමන් ඔයාට දකින්න සෙන්ටෙන්ස් එකක මීනින් එක
පටස් ගන්නකොට ඔළුවට එනවා. හරිද? නැතුව වචනෙන් වචනේ තේරුම් අල්ලන්න යන්න බෑ. අයිති වෙන ටෙන්ස් එක මොකක්ද? ඕනම සෙන්ටෙන්ස් එකක් ගත්තොත් හරිද? සෑම විටම වගේ එයා මොකක් හරි ටෙන්ස් එකකට අයිති වෙනවා. අන්නේ ටෙන්සස් 12න් ගත්තාම ඕනම එකකට අයිති වෙනවා. ඒ අයිති වෙන එක මොකක්ද කියලා අඳුන ගන්න මනස හුරු කරලා තියෙනකොට ඔයාට මාර ලේසි ඒක අල්ලගන්න. දැන් මේක කතා කරමු යන් යම් නිශ්චිත කාල පරාසයක් තුළ දැන් අපි හිතමු මං අඳිනවා මෙන්න මෙහෙම එකක් ඩොට් එකක් තියන්නම් පොඩි රවුමක් හරි මෙන්න මෙහෙම මේ තියෙන්නේ උදේ 6 මේ තියෙන්නේ හවස 8 මම මේක ටයිප් කරන්නම් මේ තියෙන්නේ 6 හරිද 6 am කියලා අපි හිතමුකෝ මේ right 6 am මේ තියෙන්නේ 7 pm හරි එක දවසක යම් නිශ්චිත දවසක එහෙම කොහොම ඊතලේ ගැහුවොත් මෙතනටත් පොඩි ඊතලයක් අඳිනවා එන්න මෙතන මේ අන්තිමටම තීරේ ගාව පොඩි තිතක් තියලා මං රතු පාට තිතක් තිබ්බා එතන මං ලියනවා මේ now මේ තමයි දැන් හරිද යටට ලියනවා මෙහෙම now මේ දැන් කියන මොහොත මේ තමයි අග තියෙන්නේ එතකොට අපි හිතමු කවුරු හරි වාගේ සෙතික හරි කවුරු හරි ඊයේ දවසේ හරි කලින් හවස උදේ 6 ඉඳන් හවස 7 වෙනකම් හරිද මොනවා හරි දෙයක් එක දිගට කර කර හිටියා කියලා අපි හිතමු යා ක්‍රිකට් මැච් එකක් බලනවා හරිද සෙතික ක්‍රිකට් මැච් එකක් බලනවා ඊයේ එහෙම නැත්නම් අද උදේ 6 ඉඳන් රෑ 7 වෙනකම් එක දිගට යා ඒ වැඩේ කරනවා යමක එක දිගට යෙදිලා ඉන්නවා කියලා හිතන්නකෝ ඒ ක්‍රියාවෙනේ watch බලන්න නරඹනවා යා නරඹන ක්‍රියාවලිය එක දිගට යෙදිලා ඉන්නවා ඉතින් මෙන්න මේ අපි කතා කරන past perfect continuous කියන ටෙන්ස් එකකින් කරන්නේ මේ පටන් ගත්ත මොහොතේ ඉඳන් අතීත කාලය තුල ඒ ඉවර වෙච්ච ක්‍රියාව ඉවර වෙච්ච තැනක් තියෙනනේ. 7ට අම්මා එනවා, කෝටුවක් ගන්නවා, වහනවා ටීවී එක කියලා කිව්ව ගමන් ළමයා වහනවා. දැන් ළමයා ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ. එතකොට මේ දැන් කියන මොහොතට පෙරනේ මේ සමස්ත ක්‍රියාවලිය ඉවර වුණේනේ. හොඳ මොලයක් තියෙනවා නම් තේරෙනවා අපි හැමෝටම මේ කියන දේ. රයිට්? මම මේ කොටු කරලා තියෙන ඇක්ෂන් එක දිගට වෙවි පැවතිලා නේද? මූණවත් සෝදන්න වෙන්නේ නැහැ. ළමයා එක දිගට ක්‍රිකට් මැච් එකක් බලනවා. ටෙස්ට් මැච් එකක් උදේ 6 ඉඳන් රෑ 7 වෙනකම්. මෙන්න මේ මෙතන ඉඳන් මෙතනටම සිද්ධ වෙමින් පැවතිච්ච මේ ක්‍රියාවලිය සමස්ත ප්‍රොසෙස් එකම තාත්තා ගෙදර ආවම අම්මා කියනවා තව ටිකකින් තාත්තා එනවා ගෙදර ආවම අම්මා කියනවා මෙන්න මෙහෙම ඉංග්‍රීසි සිංහලෙන් කියනවා අම්මා කොහොමද කියන්නේ අපේ පුතා නේද සුදු මහත්තයා එහෙමනේ කියන්නේ ගෙදර වල ළමයා කළු උනත් අම්මා කියන සුදු මහත්තයා කියලා එහෙම තමයි කමන්නේ අපි හිතමු මෙන්න මෙහෙම කියනවා නේද අපේ පුතා right අපේ පුතා අවසන් නේද උදේ 6 ඉඳන් මොන කාලය නේද උදේ 6 ඉඳන් ක්‍රිකට් තරගයක් බලයි හිටියේ බලන ක්‍රියාවලිය බලයි හිටියේ ඉතින් ඔන්නම කියනවා තාත්තා ගෙදර එනකොටම බෑග් එක තියනකොටම අම්මා කියනවා මෙහෙම උදේ පාන්දර ඉඳන් මේ වෙනකම් මෙයා මේ වැඩේ තමයි කර හිටියේ අපේ පුතා උදේ 6 ඉඳන් ක්‍රිකට් තරගයක් බලයි හිටියේ ඔන්න ඔක අතීතය තුල එක දිගට ඒ ළමයා අපි සේතිකව ගත්ත නිකන් කර ඉඳපු ඇක්ෂන් එකනේ මේ කියලා තියෙන්නේ එතකොට ඔන්න ඔය වගේ වාක්‍යයක් ලියනකොට තමයි අපි සබ්ජෙක්ට් එක ලියා ගන්නවා අවසන් come on ඔයාලට පුළුවන් ආන්සර් එක දාන්න chat section එකෙන් අවසන් හරි had been හරිද
watch කියන ක්‍රියාපදේ නරඹනවා watching. Our son had been watching a cricket match. නේද? since පටන් 6 ඉඳන් කියන එක since 6 කියලා දාලා am. හරි. දැන් බලන්නේ නෑ. හරිද? තව ලියනවා මං. දැන් මෙහෙම ලියලා ඉවර වෙලා before you came home. දැන් තාත්තා එන්න පෙර. දැන් තමයි මේ කේලම හරියටම සම්පූර්ණ වෙන්නේ. නේද? මම නිකන් ලිව්වා මේ එකක්. Our son had been watching a cricket match since 6 am before you came home. දැන් ඔයා ගෙදර එන්න පෙර තාත්තා කියන පුද්ගලයා ගෙදර පැමිණීමට පෙර හරිද? දැන් හොඳට පේනවා ඇති. අර ළමයා දිගට කර කර ඉඳපු දේ our son කියන්නේ සබ්ජෙක්ට් එක had been watching. එක දිගට මේ බල බල හිටියා කියන අදහස එන්නේ. එතකොට a cricket match since 6 am නේද? before කියන conjunction එක දාලා තව මම එකතු කරා කෑල්ලා before you came home. ඔයා ගෙදර එන්න පෙර. අම්මා කියනවනේ මේ කතාව. අපේ පුතා උදේ 6 ඉඳන් ක්‍රිකට් තරඟයක් බල බල හිටියා ඔයා ගෙදර එන්න කලින්. right. මං හිතනවා පැහැදිලි ඇති කියලා මම මේ කියන was watching එක දාන්න බැරි හේතුව මං කියලා දෙන්නම්. හරිද? was watching කියන එකයි ඕව තමයි මං කැමතිම කියලා දෙන්න. ඔයාලට මං අහන්න කියලා තියෙන ඕනම ග්‍රැමර් එකක් මගෙන් මේ වෙලාවේ උගන්වනකොට ඔයාට ඉගෙන ගන්න ආස කරන හිතේ සැක සහිත තැන් ඕනම දෙයක් right live online you can ask me. මං ඒ වෙලෙම පැහැදිලි කරලා දෙනවා. දැන් පුතෙක් දාලා තියෙනවා මට පේනවා මෙතනට ඇයි අපිට මෙන්න මෙහෙම දාන්න බැරි කියලා. had been එක නොදා හරි මෙහෙම was දාලා කියන්න බැරි ඇයි කියලා අහනවා. චුට්ටක් ඉන්න අකුරු මාරු කරනකම් was watching. I'm very interested in teaching grammar when the situation is difficult for you to understand. Our son was watching කිව්වත් වැරදෙන්න හේතුව තමයි yes Achinta you can set it at the beginning of the sentence. That's correct. You can add it. දාන්න පුළුවන් මුලට. දැන් ඇවිල්ලා our son was watching a cricket match කියලා කිව්වොත් හරිද? එතකොට හොඳට තේරුම් ගන්නවා මම මේ කියන එක. මෙහෙම ලිව්වොත් වෙන දේ තමයි මෙතකොට මේක අයිති වෙන්නේ past continuous කියන tense එකෙන් ලිව්වා වෙනවා මෙහෙම ලිව්වොත් නේද? past perfect continuous කියන එකෙන් නොවි දැන් මේක අයිති වෙන්නේ past continuous කියන tense එකට. ඒක ගැන විවාදයක් නැහැ. අන්න එහෙම ලිව්වහමයි අරම ලිව්වහමයි වෙනස මොකද්ද? මම ඒක පැහැදිලි කරන්නම් උදාහරණ දෙකකින් මෙන්න මේ වගේ. හරිද? දැන් හිතන්න මම මේක ලියලා සිංහලනොත් කියලා දෙන්නම්. හරිද? when I came home මං ගෙදර එනකොට මං අතීත කාලේ මේක ලියන්න යන්නේ. මම ලියනවා මෙහෙම when I came home my father was watching a movie. මගේ තාත්තා චිත්‍රපටියක් බල බල හිටියේ. ඕකම මම ලියනවා මෙහෙම when I came home my father had been watching a movie කියලා. ඔය වෙන්න උඩ එකම පැහැදිලි කරන්න මේ විදිහට එකම උදාහරණයක් කරන්නේ. දෙකම එකක් දෙන්න ඕන. when I came home my father was watching a movie. දෙකේම තේරුම ගත්තාම සිංහලෙන් ගත්තොත්
මං ගෙදර එනකොට මගේ තාත්තා චිත්‍රපටියක් බලමින් හිටියා වෙනවා මේ පළවෙනි එකේ තේරුම. හොඳට බලා ගන්න right මේක යාළුවෙකුටවත් පැහැදිලි කරලා දෙන්න තරම් දෙන්නම ගමු අපි. මම ගෙදර එනකොට right ඒක විවාදයක් නෑ දෙකේම එකයි තියෙන්නේ. මම ගෙදර එනකොට මගේ තාත්තා නේද? මම ලියන ෆිල්ම් එකක් අර චිත්‍රපටියක් කියන එක මූවි එකක් බලමින් හිටියා නේද? බලමින් හිටියා කියලා මම ලියන්නම්. හිටියේ right ඊළඟ එකේ තේරුම ගත්තාම මම ගෙදර එනකොට මගේ තාත්තා චිත්‍රපටයක් බලමින් හිටියා. දැන් තේරුම් දෙක සිංහලෙන් නෙමෙයි ළමයි අවබෝධ කරගන්න ඕන. මේක පපුවට දැනෙන විදිහට තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙමයි. දැන් මම කියන පුද්ගලයා මේ කතාව අපිට කියන එක්කෙනාව අපි ගත්තොත් මම නිකමට ගන්නම් අපි ශානුක කියලා. අද ශානුක ගෙදර එනවා. හරිද? ශානුක ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනවා. තාත්තා විතරයි ගෙදර ඉන්නේ. ඉතින් එතකොට ශානුක ගෙදර එනකොට එයා දකිනවා තාත්තා චිත්‍රපටියක් බල ඉන්නවා. දැන් ශානුක ඉස්කෝලේ ඇවිල්ලා දුවගෙන ගෙදරට එනවා. නේද? ගෙදර ඇවිල්ලා දොර අරිනවා. දැන් ගෙදර right ස්ක්‍රීන් එක ගියා. ශානුක ගෙදර ඇවිල්ලා දොර අරිනවා. ඉතින් දොර අරිනකොටම දොර ඇරලා බලනකොට ඒ ෂණය තුල හරිද? දොර ඇරලා ක්‍රෑන් කරලා දොර අරිනකොටම ඒ මොහොතේ දොරෙන් ඔළුව දානකොටම තාත්තා කර හිටිය ඇක්ෂන් එක ෆොටෝ එකක් ගහන්න පුළුවන් නම් හරි. ඒ මොහොත කැප්චර් කරගත්තොත් පටස් ගාලා තාත්තා චිත්‍රපටිය බලනවා කියන ක්‍රියාවලිය යෙදිලා අතරමැද තමයි ඉන්නේ. එහෙනම් ඒ ක්‍රියාව තාත්තා සිද්ධ කරන්න පටන්ගෙන අතරමැද ඉන්නේ නේ. අම්මට කියනවා මේ මං ගෙදර එනකොට දොර අරනකොට තාත්තා චිත්‍රපටියක් බල හිටියේ. එතකොට චිත්‍රපටිය ඉවර වෙලාද? නෑ. ඒ චිත්‍රපටිය කියන එකේ බලනවා කියන එක මේ present past continuous එකකින් කිව්වට පස්සේ වෙන්නේ ඒ මොහොත තුල වෙමින් පැවතිච්ච දේ විතරයි අපි කියන්නේ. මම දොර අරිනකොට ගෙදරට ඇවිල්ලා මේ මොහොතට ශානුකගේ පැමිණීම කියන එකත් එක්ක ශානුකගේ පැමිණීම නිවසට ශානුක එනවා කියන එකයි ශානුකගේ පැමිණීම කියන එකයි ඒ මොහොතේ තාත්තා කර හිටිය දේ. හරි? අන්නේ පැමිණීමට සාපේක්ෂව ඒ මොහොතේදී right තාත්තා කරමින් සිටිය දේ. right තමයි අපි මොන ටෙන්ස් එකෙන්ද මේ past continuous එකෙන් කියන්නේ. right මේ past continuous එකෙන් කියන්නේ. හැබැයි past perfect continuous වලින් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. හරිද? අපිට ඒ වගේ හදාගන්න මෙහෙමයි. අර when I came home my father right when එක නදා අපි දාමු ලේසි එකක්. පැහැදිලි කරන්න. before I came home මම ගෙදර එන්න පෙර හරිද? my father had been watching a movie right since වෙලාවකුත් දානවා 10 am yesterday. දැන් බලන්න මම ගෙදර එන්න පෙර before I came home මගේ තාත්තා උදේ 10 පටන් ඊයේ උදේ 10 ඉඳන් චිත්‍රපටියක් බලමින් ඉඳලා තිබුණා. එතකොට මේ කියන්නේ මේ ළමයා ගෙදර එනකොට තාත්තා චිත්‍රපටියක් බලනවා කියන එකේ යෙදිලා ඉන්නකද? නෑ. හරි. ශානුක ගෙදරට යනකොට දොර අරනකොට තාත්තා චිත්‍රපටියක් බල හිටියා කියන ක්‍රියාව කියන්නේ සිද්ධිය කියන්නේ අපි
past continuous වලින් හැබැයි තාත්තා විසින් ඒ චිත්‍රපටිය බලන්න ආරම්භ කරලා ඒ චිත්‍රපටිය රස විඳලා ඒ චිත්‍රපටිය ඉවර කරලා නේද ඕන්නම් බතුත් කාලා වොෂ් එකකුත් දාගෙන නිදාත්ගෙන නේද වෙන ටවුන් එකටත් ගිහිල්ලා shopping උත් ගිහිල්ලා සමස්ත ක්‍රියාවලියක්ම කරලා ඉවර වෙලා උදේ 10 ඉඳන් තාත්තා මේ සමස්ත ක්‍රියාවලියක් කරලා තිනවා. අන්නේ සමස්ත ක්‍රියාවලියම ඇතුලේ චිත්‍රපටියක් බලනවා කියන සමස්ත ආරම්භයේ සිට අවසානයේ දක්වා වන මොහොත කැප්චර් කරගන්නේ. ඒ process එකක් තමයි කියන්නේ. මෙන්න මේ tense එකෙන් කිව්වහම my father had been watching කියන එක දාලා කිව්වහම was watching කියලා කියන්නේ අර දොරක් අරිනකොට ටීස් ගාලා අම්මා මලක් ගොත ඉන්නවා. අක්කා පියානෝ එකක් ප්ලේ කර ඉන්නවා. හරිද? යම් දැන් ඔයාලා ෆිල්ම් එකක් බලනකොට සමහර ලාවට අර ෆිල්ම්ස් වල එහෙම නැත්නම් කාටුන් වල එහෙම බෝම්බ පුරනවනේ. ඒ බෝම්බ පුරනකොට ස්ලෝ මෝෂන් පෙන්වනවනේ. හැම එක එක්කෙනාගේ මූණු වලට කැමරාව ගාලා නිකන් විශ්මයටපත් වෙලා වගේ ඒ මොහොතවල් අන්න ඒ වගේ මොහොතවල් වගේ තමයි විස්තර කරන්නේ continuous tense එකෙන්. හැබැයි මේ past continuous එකෙන් මේකෙන් කරන්නේ සමස්ත process එකක්. සමස්ත යාන්ත්‍රණයක්, සමස්ත ක්‍රියාවලියක්. උදේ 5 ඉඳන් ඊයේ උදේ 5 ඉඳන් අපේ අම්මා බත් උය ඉඳලා තිබුණා. right? හැබැයි මං ගෙදර යනකොට අම්මා බත් උයමින් හිටියා කියන එක වෙනම එකක්. මම ගෙදර යනවා කියන ක්‍රියාවට සාපේක්ෂව අම්මා මොකද්ද කර හිටියේ කියලා කවුරු ඇහුවොත් මං ගෙදර යනකොට අම්මා බත් උය හිටියා. පැහැදිලිද? මං ගෙදර යනකොට අම්මා බත් උය හිටියා. When I went home, my mother was cooking. මං ගෙදර යනකොට අම්මා බත් උයේ හිටියේ. මගේ අම්මා බත් උයේ හිටියේ. දැන් පොලිසියෙන් අහනවා ඇවිල්ලා ප්‍රශ්නයක් කට උත්තරයක්. ළමයා සෙතික කියන්න බලන්න. ඔයා ගෙදර යනකොට ඔයාගේ අම්මා මොනවද කර හිටියේ? උත්තර කියනවා මම ගෙදර යනකොට මගේ අම්මා බත් උයේ හිටියේ. රයිට්. එතකොට ඔයා ගෙදර යනවා කියන ඇක්ෂන් එකට සාපේක්ෂව අනිත් කෙනා කර ඉඳපු ඇක්ෂන් එක මොකද්ද කියලා කියන්න ඕනෝතින් අපි පාවිච්චි කරන මොන ටෙන්ස් එකද? past continuous tense එක. පැහැදිලිද? හරි. හැබැයි ඊට පස්සේ අහනවා තව ප්‍රශ්නයක් පොලිස් නිලධාරියම. හරි. පහුගිය සතිය පුරාම හරි ඔයාගේ මව ඔබේ මව මේ අම්මා කර හිටියේ මොකද්ද? ඔයා කියනවා ගිය සතිය සිකුරාදා ඉඳන් නේ අපේ අම්මා පොතක් කියෝ ඉඳලා තිබ්බේ. එතකොට එක දිගටම සතියක් දින ගානක් තිස්සේ වෙච්ච සමස්ත යාන්ත්‍රණයක් ඒ කියන්නේ. නැතු ඔයා ගෙදර එනකොට දැක්ක ෂණික ක්‍රියාව වගේ එක නෙමෙයි. හරිද? since last week හරි පහුගිය සතියේ පටන් since last week my mother had been reading a book. Right? Till last night. Since last week ගිය සතියේ පටන් මගේ අම්මා had been reading a book. පොතක් කියවමින් ඉඳලා තිබ්බේ. till last night. පහුගිය රාත්‍රිය වෙනතුරු. දැන් මම පුතාලට පැහැදිලි ඇති මම මේ කියලා දීපු එක. මම මයික් එක ඔන් කරලා අහන්නම්. කවින්ට ඒක පැහැදිලිද? Yes sir. right. very good. තව අහන්න තියෙනවද ප්‍රශ්න ඔය දෙක ගැන? ඕනම එකක් අහන්න පුළුවන් නම් ගුරුවරයව අමාරුවේ දාන්න තරම් ප්‍රශ්න අහන්න එකයි වැදගත් වෙන්නේ. අපි යමු ඉස්සරහට. I think he had been trying to find you all morning yesterday. බලන්න මෙතන තියෙනවා he had been trying කියන එක අපි පැහැදිලි කරගත්තා. ඕක ගැන කියන්න ගිහින් තමයි මෙච්චර වෙලා ගියේ. ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ ඒක තමයි. නේද? all morning yesterday. ඊයේ නේද මුළු උදෑසන පුරාම ඔයාව හොය ඔහු ඉඳලා තිබ්බේ. before කියන වචනයකුත් තියෙනවා. before he went to see the cricket match. ඔතනට වෙනකන් ගත්තොත්
මේ before කියන එකෙන් කියන්නේ පෙර කියන එක හැමෝම දන්නවා ඒකනේ පෙර කලින් කියන අදහස එහෙම නැත්නම් පෙර කියන අදහස පෙර මොකක් කරන්න පෙරද before he went to the cricket match ඔහු ක්‍රිකට් මැච් එක බලන්න යනවා කියන ක්‍රියාව කරන්න පෙර නේ දැන් මේ බිනර කියන ළමයානේ මේක කියන්නේ බිනර මේක කියන්නේ අපිට කොයි වෙලාවෙදිද බිනර මේක අපිට දැන් කියන්නේ මෙයා මේ කතාව අපිට දැන් තමයි කියන්නේ හැබැයි මේ ඉස්සර වෙච්ච එකක ඉස්සර වෙච්ච සිදුවීමක් කියන්නේ නේ ඔයාට හොඳට කල්පනාව තියෙනවා නම් හිතලා බලන්න මම මේක ඊතලයක් ගහනවා දැන් මේ කියන එකට ඉස්සර අවදි දෙකක් මේ කියන්නේ ඒ මොකද්ද රයිට් මම මෙහෙම බොක්ස් දෙකක් දානවා මෙයා ඉන්න කෙලවරට දැන්නේ මේක කියන්නේ මෙතන මේ පළවෙනි ඇක්ෂන් එක විදිහට මම දානවා එකක් මේක තමයි දෙක නම්බර් 2 කියලා දානවා මෙතන ඔය 1 2 කියලා ගත්තාම මේ සෙන්ටෙන්ස් එකේ තියෙන he had been trying to find you දැන් ඔහු කර කර ඉඳපු එකක් තමයි ඔයාව find you ඔයාව හොයන්න උත්සාහ කර කරයි මෙයා හිටියේ කියන අදහසනේ see all morning yesterday ඊයේ මුළු උදෑසන කාලේ පුරාම ඔයාව හොයන්න උත්සාහ කර කර ඉඳලා තිබුණා before he went to see the cricket match cricket match එක බැලීමට යාමට පෙර එතකොට හොඳ ළමයි වගේ මට කියන්න මෙතන තියෙන action දෙකෙන් පළවෙනියට වෙන්නේ මොකද්ද ඔයාව හොයන්න උත්සාහ කරනවා කියන එකද cricket match එක බලන්න ගියා කියන එකද මෙයා මේ මට ආකාශ කියන්න බලන්න ඔව් ආකාශ කියන්න බලන්න ක්‍රිකට් මැච් එක බලන්න යනවා කියන එකද කලින් කරලා තියෙන්නේ එහෙම නැත්නම් ඔයාව හොයනවා කියන එකද හොයනවා කියන එක very good ඔබ සර දීලා තියෙන ආන්සර් එකක් හොයනවා කියන එක එතකොට ඔයාලට මම මේ දැන් මේ මෙන්න මෙතනින් ඇන්දේ මේ ස්ක්‍රීන් එකේ කෙලවරේ බැඳලා තියෙන එන්න මේ පැත්තේ තියෙන කොටුවේ මම දීලා තියෙනවා මේ 2 1 කියලා. එහෙනම් පළවෙනි ඇක්ෂන් එක තමයි මේ හොයනවා කියන එක. නේ? දෙවෙනි ඇක්ෂන් එක තමයි ක්‍රිකට් මැච් එක බලන්න යනවා කියන එක. එතකොට ඔයාලට පේනව නේද? මේක ළමයා අපිට කියන්නේ සිද්ධිය ඇවිල්ලා ළඟට ඇවිත් දැන් තමයි කියන්නේ. අතීත කාලය තුල එහෙම නැත්නම් past tense එක ඇතුලේ ස්ටෙප් දෙකක් තියෙනවා කියලා පේනවද දැන්? එකක් තමයි ක්‍රිකට් මැච් එක බලන්න යනවා කියන එක. ඒක තමයි නම්බර් 2 දෙවෙනියට වෙච්ච එක. පළවෙනියට වෙච්ච එක තමයි ඔයාව හොයනවා කියන එක. එහෙනම් දෙකම අතීතයේ තමයි ළමයි. එකක් අතීත කාලය තුල පරණයි. ඔයාව හොයනවා කියන එක. අනිත් එක අලුත්. එතකොට past tense එක ඇතුලේ හොඳට අහගන්න මේක හරි. ඔහොම අවදි තියෙනවා. එතකොට අතීතයේත් අතීතය මුලින්ම වෙච්ච පරණ මේකනේ. අන්න ඒක ලියන්නේ අපි past perfect continuous එකේ. ඒක past perfect continuous පාවිච්චි කරන එක අවස්ථාවක්. හරිද? එහෙම නැත්නම් past perfect tense එකක් පාවිච්චි කරන ඒ වගේ තැනකදී එක දිගට කර කර හිටිය නිසා past perfect continuous කියන එක පාවිච්චි කරනවා. දෙවෙනි එක ලියන්නේ සාමාන්‍ය විදිහෙන් simple past එකේ. එහෙනම් අතීතය කියලා සමහර ගුරුවරු හඳුන්වන අතීතය තුල ඇක්ෂන් දෙකක් වෙලා නම් දෙකෙන් පළවෙනියට සිද්ධ වෙච්ච එක ලියන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන ටෙන්ස් දෙකක් තියෙන එකක් තමයි past perfect tense කියන එක. අනිත් එක තමයි past perfect continuous tense කියලා කියන එක. දෙවෙනි එක ලියන්නේ සාමාන්‍ය විදිහට simple past tense එකෙන්. ඔයාලට පේනවා මේ දෙවෙනි ඇක්ෂන් එක තියෙන්නේ went කියලා. තේරෙනවද ළමයි? මේ විදිහට ග්‍රැමර් හරියට පාදගෙන ඉගෙන ගත්තොත් නිශ්චිතව කනාවට නැතුව තාර්කිකව ලොජිකලි රයිට් ඇයි සර් මේක මෙතනට ආවේ මේක මෙතනට ආවේ මෙන්න මේ හේතු නිසා කියලා මම කියලා දෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕන තව යාළුවෙක් අඬ ගහලා රයිට් ඔයා කියන්නකෝ බලන්න මෙතන ඇක්ෂන් කීයක් තියෙද මේකෙන් දෙකක් තියෙනවා දෙකෙන් එකක් මීට කලින් වෙලා එහෙම කිව්වට ළමයාට තේරෙන්නේ නැහැ කොලේ කැඳලා හරි පෙන්නලා කියලා දෙන්න රයිට් නංගි මල්ලි ළඟට කතා කරගෙන එහෙම ග්‍රැමර් පාදගෙන ඉගෙන ගත්තොත් තින් ඔයාට යන්න පුළුවන්කම නැසීමාන්තිකයි. හරි. රයිට් තව කෙනෙක්ට තේරෙන්න කියලා දෙන්න බලන්න. ලේසි නෑ පැහැදිලි කරන එක. රයිට්. එහෙනම් ඔයා දැන් පොඩි නීතියක් දන්නවා. ඒ තමයි ඕන මේ කියන එක ලියා ගන්න. අතීත කාලය තුල යම් ඇක්ෂන් දෙකක්
එකකට පෙර තව එකක් සිද්ධ වෙලා නම් හරිද අතීත කාලය තුල එහෙම නැත්නම් past එක ඇතුලේ එකකට පෙර හරි තව ඇක්ෂන් එකක් සිද්ධ වෙලා නම් අන්න ඒ මුලින් සිද්ධ වෙච්ච ඇක්ෂන් එක ක්‍රියාව මුලින් සිද්ධ වෙච්ච ක්‍රියාව ලියන්න අපි මේ past perfect tense එක හරි past perfect continuous කියන tense එක හරි පාවිච්චි කරනවා මම ඔයාලට ඒක නිකන් දෙන්නම් ඕන කෙනෙක්ට මතක තියාගන්න හරි මෙන්න මෙහෙම දෙන්නම් අතීත කාලය තුල right past tense එක ඇතුලේ හරි action දෙකක් ඒ කියන්නේ මොනවද මේ ක්‍රියා දෙකක් හරි එකකට පසුව තව එකක් වශයෙන් අන්න ඒ විදිහට සිද්ධ වෙලා නම් හරි අන්න එහෙම නම් එවිට මුලින් සිදු වූ එක මේ දෙකෙන් මුලින් සිද්ධ වෙච්ච නේද මුලින් සිද්ධ වෙලා ඉවර කරගත්තු එක අන්නේ ක්‍රියාව අපි ලියන්න yes මේ අන්නේ ක්‍රියාව ලියන්න past perfect tense එක එහෙම නැත්නම් right ඔක පොඩි තියරි එකක් දැන් ඔයාලට පෙන්වන ඔය ඇක්ෂන් එකක් වෙලා දෙකක් වෙලා දෙකෙන් එකක් වෙලා කියලා එහෙම ඔය කියවල දෙකක් කියලා දුන්නානේ නේද හරි දැන් මම උදාහරණයක් තව පෙන්නන්නම් මෙහෙම හරි ඇය ගෙදර එනකොට ඇයගේ ළමයා නේද ඇගේ ළමයා කියන්නේ ඇගේ දරුවා කියලා අපි පුතා කියලා දාමුකෝ ඇගේ පුතා පාඩම් කර ඉඳලා තිබුණා දැන් කතන්දරයක් කියනවා ගෙදර ඔයාගේ නංගි හරි මල්ලි හරි නිදාගන්නෙම නැහැ අනේ please tell me a story I need to know a story before going to bed කියලා දැන් කියනවා එතකොට ඔයා කියන ආණ්ඩන්න එපා මං කතාන්දරයක් කියන්නම් ඔන්න එකමත් එක රටක හිටියා කුමාරිකාවක් ඇය ගෙදර එනකොට ඇයගේ පුතා පාඩම් කර ඉඳලා තිබුණා ඉතින් ඔය වගේ ගොතන්න වෙනව නේද ඉතින් ඇය ගෙදර එනකොට ඇයගේ පුතා පාඩම් කර ඉඳලා තිබුණා right right එන්න පෙර කියලා දාමු ඇය ගෙදර එන්න පෙර ඇයගේ පුතා පාඩම් කර ඉඳලා තිබුණා දැන් එතකොට ඇය ගෙදර එනවා කියන ක්‍රියාවයි ඇක්ෂන් දෙකක් මෙතන තියෙනවා නේද ඇයගේ පුතා පාඩම් කර ඉඳලා තිබුණා කියන එකයි ගත්තාම හොඳ ළමයි වගේ හොඳ පැටවගේ අවබෝධ කරගන්න ඕන දේ තමයි මෙතන තියෙන ඇක්ෂන් දෙකෙන් කලින් සිද්ධ වෙලා ඉවර වෙලා තියෙන්නේ මොකද්ද මම අහනවා මේ ළමයෙක්ගෙන් ඉස්සෙල්ලා ඒක තේරෙන්න ඕන අපිට දේවින්දි කියන්න බලන්න මට right දේවින්දි අලුත් නේද දේවින්දි කියන්න බලන්න මට මේ දෙකෙන් මොකද්ද දුව ඉස්සර වෙලාම සිද්ධ වෙන්නේ ඇය ගෙදර එනවා කියන එකද පුතා පාඩම් කරනවා කියන එකද ඉස්සෙල්ලා වෙන්නේ පබසරගේ ආන්සර් එක මේ සැරේ නම් වැරදි අපි ඉංග්‍රීසි වලට කලින් දැන් අපිට බැරි මේකයි ඔයාලා ක්ලාසස් ඕන තරම් යනවා ඇති සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් හරි ඉංග්‍රීසි වලින් මේක කියවගෙන යනවා රයිට් ඉතින් එතකොට ඔයාට මේක හරියට තියරිය ඔළුවට වදින්නේ නැති වෙනවා කවුද මං අර දූතියෙන් ඇහුවා නේද එයා කියන්න බයි නැතුව දේවින්දි ඔයා කතා කරන්න ගැටලුවක් නැහැ මයික් එක මියුට් එක අන්මියුට් කරලා ආන්සර් එක දෙන්න මොකද්ද කලින් සිද්ධ වෙන්නේ සංචලා දීලා තිනවා very nice answer that's the correct I think the total answer එක දීලා තියෙනවා
එතකොට වැඩේ තියෙන්නේ very good. සංචලගේ එකත් හරි. පොබසර අයියෝ කියනවා නේද ගණන් ගන්න එපා පොබසර වරදිනවා තමයි. ඉතින් කොහොම හරි මේ ආන්සර් එක ගත් දිහා බැලුවාම ඉස්සෙල්ලා අපි අවබෝධ කරගන්න ඕන අන්න එහෙම ඇක්ෂන් දෙකක් තියෙනවා නම් දෙකෙන් කලින් වෙච්ච එක අපේ මනසේ ඒ කියන්නේ මනසට හුරු වෙලා තියෙන්න ඕන මොකද්ද උනේ කියලා. ඔයාට තේරෙන්න ඕන පුතා පාඩම් කරනවා කියන දේ තමයි කලින් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඇය ගෙදර එනවා කියන එක වෙන්නේ. ඉතින් ඇයගේ පැමිණීමට පෙර පුතා පාඩම් කර කර ඉඳලා තිබුණා. එතකොට ඔයා මට කියන්න මේ දෙකෙන් කොයි එකද සිම්පල් පාස්ට් එකෙන් ලියන්නේ කොයි එකද පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් එකෙන් ලියන්නේ කියලා. කලින් වෙච්ච එකනේ. කලින් වෙච්ච එක ලියන්නේ පාස්ට් පර්ෆෙක්ට් එකෙන්. එතකොට අපි හදා ගන්නවා මේක before she නේ came home පළවෙනි එක එහෙම නැත්නම් දෙවෙනියට සිද්ධ වෙච්ච ක්‍රියාව ලියන්නේ simple past tense එකෙන් come නෙමෙයි came නේද her son had been reading එහෙම නැත්නම් studying කියලා දැම්මත් හරි right ගෙදර එන්න පෙර ඇයගේ පුතා පාඩම් කරගෙන ඉඳලා තිබ්බා before she came home her son had been reading බලන්න මම තව ඒවා ලියන්නම් නේද before she married she had been looking for a job ඇය කසාද බඳින්න පෙර නේද before she married she had been looking for look for කියලා කියන්නේ ළමයි හොයනවා කියන එක look for බලනව නෙමෙයි ඒකත් මතක තියාගන්න looking for මේ ඇවිල්ලා phrasal verb එකක් look for කියලා කියන්නේ ing අයින් කරලා හිතන්න look for කියලා කියන්නේ හොයනවා කියන එක දැන් Sunday Observer වගේ පත්තරයක් ගත්තොත් are you looking for a job කියලා අහන්නේ ඔයා රස්සාවක් හොයනවද නේද search කියලා කියන්නේ seek ඔය ඔක්කොම තේරුම් සමානයි look for කියන එකේ තේරුම තමයි හොයනවා කියන එක before she married she had been looking for a job කසාද බඳින්න කලින් ඇය රස්සාවක් හොය ඉඳලා තිබ්බා අනේ පව් ඇයට ඒ රස්සාවක් හම්බුනේ නැහැ ඒ කියන්නේ විවාහ වෙන්න පෙර හරිද විවාහ වෙන්න කලින් ඇය රස්සාවක් හොය නේද ඉඳලා තිබුණා ඉඳලි නෙමෙයි ඉඳලා තිබුණා හරිද before she married she had been looking for a job ඉතින් කසාද බඳිනවා කියන එකට කලින් වෙන්නේ රස්සාව හොයනවා නේද දැන් කාලේ වෙන්නේ ඔය අනිත් පැත්තනේ ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නේ ඉස්සෙල්ලා මේක කරගත්තම හරි කියලා නේද ඒකට මේ කලින් වෙන්න ඕන දේවල් තියෙනවා නිකන් ළමයි විදිහට නැත්නම් යෝන් විදිහේ ඉන්න ළමයි විදිහට මතක තියාගන්න ඕන දේ තමයි ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන රස්සාවක් හොයාගෙන දෙමව්පියන්ටත් යුතුයකම් කරන අතරේ තමයි මේ දේවල් වලට කාලේ තියෙන්නේ දැන් ඇවිල්ලා ඉස්සෙල්ලාම වෙන්නේ සාමාන්‍ය සමාජයේ in the society I normally see that people are looking for not jobs partners that's the fate of the country right when people follow behind other people their brain the quality of their brain the quality or the way that they can think about their future is going down පහළ යනවා එක නිසා හොඳ ළමයි වගේ අනිවාර්යෙන් අනිත් අය වැරදි කරොත් ඔයා වැරදි කරන්න එපා ඔයා යන්න වාගේ පාරේ ගිහිල්ලා හොඳට ගිහින් නම බබලවන්න එතකොට ඔයා බබලනකොට ලයිට් එකක් ගෙදර දාලා තියෙනකොට ස්විච් ඔෆ් කරලා අනිත් ඔක්කොම ඔෆ් කරලා කළුවරේ තිබිලා ලයිට් එකක් දැම්මට පස්සේ ඒකට ඕන තරම් සමනැලිය කුරුමිනිය සලබිය නේද ඔක්කොම එනවා වටේට මීමැස්ස ඕන කෙනෙක් එනවා අන්න ඒ වගේ වා ඉගෙන ගත්තොත් ඔයා ගාවට ඔය ඕන කෙනෙක් එනවා ඒක නිසා ඉස්සෙල්ලා කරන්න ඕන ඉගෙන ගන්න එක නිකමට කිව්වේ right තව එකක් දෙන්නම් හරි එහෙනම් past perfect continuous tense එක අර ළමෙක් ඇහුවා look for කියන එක මේ look කියන්නේ නම් බලනවානේ සාමාන්‍ය look කියන්නේ මොකක්ද අචින්ත බලනවා කියන එක නේද look කියන්නේ බලනවා ක්‍රියාපදය හැමෝම දන්නවා හැබැයි මේක මම look for කියලා දැම්ම ගමන් මොකක් වෙනවද ඔබසර look for කියලා කියන්නේ වෙනමම ක්‍රියාපදයක් බලනවා සඳහා නෙමෙයි ඒක ඇවිල්ලා phrasal verb එකක් කෑලි දෙකක් තියෙනවා
සාමාන්‍ය ක්‍රියාපදයකට ඔහොම කෑල්ලක් වැටිලා ඔවැනි ක්‍රියාපද ඔයා දකිනවා. එතකොට තේරුම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකේ තේරුම තමයි හොයනවා කියන එක. හරිද? දැන් උදාහරණයක් විදිහට I look for හරිද? ගොඩක් වෙලාවට කවුරුහරි පාරදී හම්බුනහම කියනවා I am looking for a shop. මම මේ සාප්පුවක් හොයන්නේ. I am looking for a shop. මම මේ සාප්පුවක් හොයනවා. මොනවා හරි බඩු ටිකක් ගන්නවා කඩේට යනකොට කැරකි ඉන්නකොට කවුරු යවුවාම කියනවා I am looking for a shop. I am looking for a job. අපි අහන්න පුළුවන් කෙනෙක්ගෙන් are you looking for a shop? ඔයා සාප්පුවක්ද හොයන්නේ? Are you looking for a shop? A car. Very nice. Yes. A car. එයා කාර් එකක් හොයන්නේ. Are you looking for a shop? කාර් එකක් හොයන්න එපානේ ප්‍රොෆෙසර් දැම්ම. වැඩක් නෑ. කාර් එකක් ගන්න ඕනේ කොයි වෙලාවටද දන්නවද? යෑමෙන් කටයුතු සඳහා කාර් එකක් අත්‍යවශ්‍ය වූ වෙලාවට. Are you looking for a job? ඔයා රස්සාවක්ද හොයන්නේ? ওই විදියට අපිට අහන්න පුළුවන්. මම මේ නිකන් කිව්වේ අර look for කියන වචනේ දාලා. අපි කතා කරගෙන ගියේ past perfect continuous එකක් හම්බ වෙලා ඒ ගැන තමයි ළමයි. හරිද? ඕන්නම් මම තව එකක් කියන්නම්. Before you called me. ළමයි මේවා ලියා ගන්න. Before you called me, my father had been calling me. Right? Before Nimali blamed me, her mother had been helping us. ලියා ගන්න මම තේරුම් ටික අහනවා. Before you passed the exam, you had been your mother had been supporting you. Right? Before Nimali came here, Sanchala had been playing cricket. Right? Before Nimali came there, Sanchala had been playing cricket. Right? මම මෙන්න මෙහෙම ටිකක් ලියුවා. මේ ලියපු හැම එකකම පළවෙනි එක simple past tense එකෙන් තියෙන්නේ. හරිද? පළවෙනි ඉස්සරහා තියෙන එක. Past, blamed නේද? Came ඔහොම තියෙන්නේ. ඊළඟ ඒවා තියෙන්නේ had been calling නේද? Had been helping, had been supporting, had been playing ඒ වගේ වචන තමයි තියෙන්නේ. හරි අචින්ත අපි මොකක් හරි කතා කරමු. 9:11 වෙලාවක් දාගමු කියලා මට හිතෙන්නේ. හරි අපි බලමු ආන්සර් එකක් දෙමු අද ඉන්න before you called me. ඔයා මට කෝල් කරන්න කලින්. එහෙම කියලා තියෙන්නේ. දැන් මම එක ළමෙක් තෝරගෙන සියලුම ආන්සර් ටික කියන්න ඕන. පළවෙනි එක කියන්න බලන්න මහීෂා. නම්බර් 2 දෙනවා සමාධිට. මහීෂා කිව්වට පස්සේ ආ කියන්නේ. ඔයා මට කෝල් කරන්න කලින් මගේ තාත්තා මට කෝල් කරමින් සිටියා. හරි.
මට පේනවා ප්‍රොෆෙසර් ග්‍යාන්ස් එක දානවා. ඊළඟට අපේ කවුද මං කිව්වේ සමාධි කියන්න බලන්න. අනුත්තර number 2. වැරදුනට කමක් නැහැ. blame කියන්නේ බනිනවා හොඳේ. සමාධිගේ මයික් එක ඇරලා නැහැ. ඒකයි යා කියන එක ඇහෙන්නේ නැත්තේ. සංචලා කියමු බලන්න ඒක. ඔයා මට බනින්න කලින් ඔයාගේ අම්මා අපිට උදව් කරමින් සිටියා. හරි. ඔයා මට බනින්න කලින් before නිමාලි blamed me නිමාලි මට බනින්න කලින් ඇයගේ අම්මා අපිට උදව් කර කර හිටියා. කියන්නේ උදව් කරනවා කියන ක්‍රියාව කර කර තමයි ඉඳලා තිබ්බේ අම්මා. නේ? ඒක හරි. very good. ඊළඟ එක අහන්න සෙනිත් කියන බලන්න තුන්වෙනි එක. Before you passed the exam, your mother had been supporting you. ඔයා එක්සෑම් එක පාස් වෙන්න කලින් ඔයාගේ අම්මා ඔයාට උදව් කරා. හරියට හරි. අම්මා උදව් කරා not කර කර හිටියා නේද? අම්මා උදව් කරනවා අම්මා උදව් කර කර හිටියේ. ඔය විභාගේ පාස් වෙන්න කලින් ඔයාගේ අම්මාට උදව් කර කර හිටියේ. මං එනවා මෙහෙම. ළමෙක් විභාගයට පාඩම් කරනවා. ඒ පාඩම් කරන ළමයා විභාගේ ලඟ වෙනකොට හෙට අනිද්දා විභාගෙ තියෙද්දි ළමයා නරක වැඩක් කරනවා. ඉතින් ඒ නිසා අම්මා අර දිගටම කරගෙන ආපු සපෝට් එක දුක හිතිලා නතර කරනවා. අපි හිතමු එහෙම. ඉතින් මම ඕක ගුරුවරයා විදිහට ආරංචි වෙලා මං ඒ ළමයාගෙන් අහනවා මේ පුතේ ඔයා විභාගේ පාස් වෙන්න කලින් ඔයාගේ අම්මා ඔයාට උදව් කර කර හිටියා. මොකද උනේ ඒකට? එහෙම අහන්නේ. විභාගේ පාස් වෙන්න කලින් අවුරුදු ගානක් තිස්සේ අම්මාර කර කර ඉඳපු දේ තමයි මේ කියන්නේ. කන්ටිනියස්ලි එයා ඒක කරා. ඊළඟ එක අහනවා මං සෙතිකගෙන් බලමු. yes එයා ඉන්න සෙතිකගේ නම මට ටක් ගාලා කියුණා. right සෙතිකම කියන්න බලන්න මේක. before Nimali came there කියන්නේ he කියන එක. නිමාලි එන්න කලින් සංචලා ක්‍රිකට් ගගා හිටියා. හරියට හරි. නිමාලි එහෙ යන්න පෙර නේ මේ එන්න පෙර සංචලා ක්‍රිකට් ගහලා හිටියේ. එහෙනම් එන්න පෙර සංචලා විසින් කරන ලද සමස්ත ක්‍රියාවලිය ආරංචි වෙනවා මෙතනදී. එහෙනම් ඔයාලා මේක මං කිව්ව දේ ලියාගෙන මේ එක්සැම්පල්ස් එහෙම ලියාගත්තා නම් පොඩි ග්‍රැමර් නෝට් එකක් විදිහට මේක හදාගත්ත හැකි. කොයි වෙලේ හරි ළමයි මේ වගේ ඉස්තැම් පුරවන්න ආවොත්. හරිද? මෙන්න මේක ලයින් කරලා මෙහෙම අයින් කරලා මෙතන මෙහෙම ටික් ටිකක් දීලා හරිද? ඔන්න වගේ තමයි ප්‍රශ්න විදිහට දාන්නේ. හරිද? එක්සෑම්ස් වලදී නොලෙජ් එක තියෙද කියලා බලන්න ග්‍රැමර් නොලෙජ් චෙක් කරගන්න. ඕම් ඔහොම දෙනවා. ළමයා ඉපාර වරහණක් දීලා මෙතන බ්‍රැකට් එකක් දීලා දානවා. කොහොම දීලා තියෙන එකක්. මේ මෙන්න මේ වගේ ඒවා සමයි සාමාන්‍ය එක්සෑම් එකට මේ එක්සෑම්ස් වල දාන්නේ. හරිද? ඔන්න වගේ ඒවා දාලා තිනකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ අඳුර ගන්න මොකද්ද කියලා. Before you called me my father තාත්තා මොකද්ද කර කර හිටියේ කියලා ලියන්න ඕන නම් එහෙනම් අර විදියට අර ලිව් එක මෙතනට සෙට් කරනවා had been calling කියලා නේද? had been calling අර call කියන එක had been calling වෙනවා. ඕව තමයි නිකන් අර ප්‍රැක්ටිකලි ඔලුවට දාගන්න ඕනේ. right මම එන මේ ස්ක්‍රීන් එක අයින් කරනවා. right
right ප්‍රොෆෙසර් එක්ලොක් නෑ ඊළඟට අපි බැලුවොත් ඔයාට මේ දීලා තියෙන ඒවා දිහා but he didn't but he hadn't been able to නේද but he hadn't been able to ඔහුට දැන් be able මේ been able එහෙම ගත්තොත් වාක්‍ය රටාවක් තියෙනවා ළමයි be eb able කියලා හරිද මේ be able සාමාන්‍ය able කියන එකේ තේරුම තමයි able to be able to කියන එක ගත්තාම හරි එහෙම නැත්නම් මේ be එක පොඩ්ඩකට අයින් කරලා මම පෙන්නන්නම් able to කියන එකේ තේරුම තමයි හැකි කියන එක නේද මොකද්ද හැකි පුළුවන් කියන එක හරි නැත්නම් පුළුවන් කියන එක අර can වගේම තමයි එයාගේ තේරුම පුළුවන් කියන එක පුළුවන් අර be able to කියලා කියන්නේ be යකුරයි e යකුරයි ගත්තොත් BEB කියලා කියන්නේ ළමයි ඔයා දන්නවා am is are was were ඒ සියලුම කොටස් ටික be වල කොටස් නේ දැන් am is are was were never will be මෙන්න මේ ඔක්කොම කට්ටිය ඇවිල්ලා එහෙම නැත්නම් has been හරිද have been හරිද had been කොහොම තියෙනවා will have been ඔන්න ඔහොම විදියට මේ B වල කෑලි තමයි මේ තියෙන්නේ ඔක්කොම එක එක version වලට ලක් වෙච්චා B කියන ක්‍රියාපදයේම කොටස් තමයි විවිධ විදියට වෙනස් වෙච්ච තමයි මේ තියෙන්නේ එතකොට be able to කියන්නේ මෙන්න මේන් එක කොටහකුත් එක්ක able to දැම්මහම වාක්‍යයක් හැදෙන්නේ ළමයි මෙන්න මේ වගේම පෙන්නන්නම් I am able to දැන් I කෙනෙක් කෙනත් එක දාන්නේ විතරම am නේ I am able to help you I am able to help you මට ඔයාට උදව් කරන්න පුළුවන් මේකේ තේරුම මොකද්ද මේ able to කියන එක දැම්මහම මට ඔයාට උදව් කරන්න පුළුවන් කියන එක නැත්නම් මට පුළුවන් ඔයාට උදව් කරන්න මට ඔයාට උදව් කරන්න පුළුවන් I am able to help you හරිද කවුරු හරි කිව්වොත් ඇයට නේද ඇයට පුළුවන් මට උදව් කරන්න බලන්න she නම් අපි එළියට අරන් come on ඔයාලට මට කලින් ආන්සර් එක දාන්න පුළුවන් කොහොමද she is able to help me she is able to help me ඇයට පුළුවන් මට උදව් කරන්න හරිද නේද හරි එතකොට ඔය වගේ අපි දැන් ගත්තොත් she was able to කියලා ගත්තොත් help me කියලා ගත්තොත් ඇයට she was able to help me කියලා ගත්තොත් ඇයට පුළුවන් වුණා මට උදව් කරන්න නේද ඇයට පුළුවන් වුණා මට උදව් කරන්න she will be able to help me කියලා ගත්තොත් ඇයට පුළුවන් වේවි මට උදව් කරන්න ඇයට පුළුවන් වේවි මට උදව් කරන්න she will be able to help me කියලා ගත්තොත් මොකක්ද එන්නේ ඇයට පුළුවන් වේවි මට උදව් කරන්න මම ලියන මෙහෙම she has been able to help me කියලා එතකොට තේරුම තමයි ඇයට පුළුවන් වෙලා තියෙනවා මට උදව් කරන්න වෙලා තියෙනවා she has been able to help me ඇයට පුළුවන් වෙලා තියෙනවා මට උදව් කරන්න මම දන්නවා I know that she has been able to help me හරිද අපි ඊපාර මේ වගේම තව එකක් හදමු අපි මෙතනට she has වෙනුවට had දාලා ලිව්වොත් she had been able to help me කියලා කිව්වොත් ඇයට පුළුවන් වෙලා තිබ්බ මට උදව් කරන්න she had been ඇයට පුළුවන් වෙලා තිබ්බා මට උදව් කරන්න
මම අන්තිමට ආයි කියන්නම්. she will have been able to help me කියලා ගත්තොත් එතන will have been කියන එක දාලා ගත්තොත් ඇයට පුළුවන් වෙලා තියේවි මට උදව් කරන්න. කවදා හරි දවසක ඇයට පුළුවන් වෙලා තියේවි මට උදව් කරන්න. ඔහොම කියලා කල්පනා කරනවා. ඉතින් අන්න ඒ වගේ වාක්‍යයක් ලියන්නේ ඔය අන්තිම ක්‍රමයෙන්. එහෙනම් able to කියන එකේ තේරුම තමයි පුළුවන් කියන එක, හැකි කියන එක නේ. be able to කියලා තමයි අපි ඔක හඳුනාගත්තේ. be කියලා කියන එක්කෙනාගේ තේරුම තමයි මේ කොටස් මේකේ කියව තියෙනවා. අන්න ඒව දැම්මට පස්සේ am, is, either was, will be, has been, had been ඔය ඔහොම දැම්මාම නෑ පැසිව් වලට විතරක් නෙමෙයි චමිත් මේ බීන් දාන්නේ. හරි. ඒ කියන්නේ පැසිව් වොයිස් හදාගන්නකොට බීන් දාන එක වෙනම එකක්. අර හරියට මේක අඹ කපන්න පීයක් කියලා විකුණනකොට අඹ කපන්නත් පීය පාවිච්චි කරනවා, කොස් කපන්නත් පාවිච්චි කරනවා. ඒ වගේ මේ වචනේ පදේ එක එක තැන එක එක අවස්ථාවෙදීන් හදා ගන්නවා. පැසිව් වලටත් දානවා. ඒ වගේම B කියන එක්කෙනාගේ එක ස්වරූපයක් තමයි BEEN බීන් කියලා කියන්නේ. හරිද? ඒ විතරක් නෙමෙයි. මේ BEEN බීන් කියන එක්කෙනා go කියන වචනේ V3 පදයක් විදිහට පාවිච්චි කරනවා හදිසියේ. ආයෙ මම මේ ටිකේ තේරුම් කියන්නම්. I am able to help you කියන්නේ මට පුළුවන් වාට උදව් කරන්න නේ. ඇයට පුළුවන් මට උදව් කරන්න කියන්නේ she is able to help me. බලන්න පොඩි ඒවා දැම්මම ඇයට පුළුවන් she was able to help me කියලා කියන්නේ ඇයට පුළුවන් වුණා. ඇයට පුළුවන් වුණා මට උදව් කරන්න. නේද? ඊළඟ එක ගත්තොත් ඇයට පුළුවන් වේවි මට උදව් කරන්න. මෙහෙම ගත්තොත් ඉස්සරහට ගියොත් she has been able to help me මෙන්න මේකේ තේරුම තමයි ඇයට පුළුවන් වෙලා තියෙනවා. නැත්නම් වෙලයි ඉන්නේ. ඇයට පුළුවන් වෙලයි ඉන්නේ මට උදව් කරන්න. නැත්නම් පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මෙයාගේ තේරුම තමයි ඊට යටින් එක්කෙනාගේ ඇයට පුළුවන් වෙලා තිබුණා. පැහැදිලිද? ඇයට පුළුවන් වෙලා තිබ්බම මට උදව් කරන්න. She had been able to help me. ඇයට පුළුවන් වෙලා තියේවි. ඇයට පුළුවන් වෙලා තියෙයි මට උදව් කරන්න. She will have been able to help me. හරි. එතකොට ඔයා දැනගන්න ඕන මෙන්න මේ කැලි විතරයි වෙනස් වෙලා තියෙන්නේ. was මේකේ will be අනික් කැලි ටික ඔක්කොම සමානයිනේ. has been able මේකේ had been. දැන් මේ උදව් කරනවා කියන එකනේ. දැන් ළමයෙක්ට පුළුවන් මේ විදියට හරිද? මේ විදියට එකක් අරගෙන දැන් ඇයට පුළුවන් මට උදව් කරන්න කියන එක අරගෙන අපි මේ එක එක ඒවා හැදුවේනේ. දැන් ළමයෙකුට මම දුන්නොත් මෙන්න මෙහෙම එකක් හෝම්වර්ක් එකක් විදිහට නිකන් ලියා ගන්න. හරිද? ඔහුට පුළුවන් ඔයාට කෝල් කරන්න. රයිට් මම දෙනවා පොඩි වෙලාවක්. ඕක ලියන්න ඔහුට පුළුවන් ඔයාට කෝල් කරන්න. He is able to call you. හොඳ ළමයි වගේ. දැන් මේ උඩ හැදුව වගේ මේ පළවෙනියට ලිව් එක මම මෙන්න මේ හා සමානයි. ඊළඟ එක මොකක්ද හැදෙන්න ඕන ඔයා? මේකෙන් හදන්න ඕන අර උඩ තියෙන දෙවෙනි එක වගේ එකක්. ඔහුට පුළුවන් වුණා ඔයාට කෝල් කරන්න. හරිද? හරි උත්තර ටික
මට මෙන්න මේ යට ටික වගේ ලියලා දැන් හදලා chat එකට දාන්න හැම ළමයම දාන්න හරි ඔයාලා ඉන්නවනේ මේ වෙලාවේ ඉතින් ඔයාලා හැමෝම ඒක chat එකට දාන්න ඔය ඔක බලාගෙන type කරලා මම chat on කරලා තියෙන්නේ ඉතින් ළමයින්ට පුළුවන් ඒ නිසා දාන්න එතකොට මේ වගේම සිංහලෙන් ඕනේ නැහැ ඔය ඉංග්‍රීසි වලින් ලියලා දාන්න මම ඔයාලට දෙනවා විනාඩි 5ක කාලයක් 7:20යි 7:25ට මම චෙක් කරනවා එක එක ළමයාගේ ආන්සර්ස් හරි මම මයික් එක මගේ ඕෆ් කරනවා විනාඩි 5ක් මං හවසින්දම ක්ලාස් එකේ මගේ තේක බොනවා ඔයාලා උත්තර දානකම් රයිට් හැමෝම දාන්න ඕන හරිද හරි මට දැන් ඔයාලගේ ආන්සර්ස් කියවන්න පුළුවන්
හිතන්න එපා සර් තේකට අපිව දාලා ගියා කියලා හරිද? ඇයට පුළුවන් මට උදව් කරන්න කියන වගේ එකක් තමයි දුන්නේ. He is able to call you. හරි. number 2 එන්න ඕන මොකද්ද? He was able to call you. number 3 එන්න ඕන මොකද්ද? He will be able to call you. number 4 he has been able to call you. Next one, he had been able to call you. And the last one is he will have been able to call you. හරි නිකන් කියලා දුන්නේ මම මේක. ඉතින් මේ answers දාලා තියෙනවා මම කට්ටියගේ answers කියවන්න යන්නේ. පබසර දීලා තියෙනවා, කවින් දීලා තියෙනවා, සෙතික දීලා තියෙනවා, ශානුක, නිර්මල, සෙතික, අශිනි, මහීෂා දීලා තියෙනවා. එක සැරේ ඔක්කොම ටික දාලා තියෙනවා. චමිත් දාලා තියෙනවා. තිසංග දාලා තියෙනවා. very good. හිමංශගේ ආන්සර්ස් ටික තියෙනවා. සංචලාගේ ටිකක් තියෙනවා. සෙනිප්ගේ ටිකක් තියෙනවා. right. අචින්තගේ තිබ්බා වගේ මට මතකයි. කමන්නේ. right. කොහොම හරි දැන් මම මේ ටයිම් එක ඉවරයි කියලා දෙන්න එක. ඒ වෙලාවේ මේ ආන්සර්ස් දාන එක right. අපි යන් ඉස්සරහට. එතකොට he hadn't been able to. එතකොට had been able to කියලා කියන්නේ පුළුවන් වෙලා තියෙනවා කියන එක. නේද? පුළුවන් වෙලා තිබුණා කියන එක. had not been able to කියලා කියන එකේ තේරුම මොකක්ද එතකොට? but නමුත් he had not been able to. had been able to කියලා කියන්නේ පුළුවන් වෙලා තියෙනවා කියන එකනේ. දැන් ඔයා දැක්කනේ ඒක ආපු හැටි. had not been able to කියන්නේ නැත යන අර්ථය එහෙම නැත්නම් නෙගටිව් එක. what is the meaning of the sentence which I drew a box around it? එකක් ඇඳපු මේ සෙන්ටෙන්ස් එකේ තේරුම මොකක්ද? බැරි වෙලා තියනවා නෙමෙයි සතික. මොකද්ද? බැරි වෙලා had එක තියෙන්නේ. මොකද්ද ආන්සර් එක? බැරි වෙලා තිබ්බා. එහෙම නැත්නම් බැරි වෙලා තිබුණා. තේරුණාද? දැන් අපි ඕව හරියටම ලෙසන් එකක් ඔයා අවංකවම හිතට එකඟව ගත්තොත් පොත කියවගෙන යද්දී ඔහොම විග්‍රහ කරගෙන යන්නේ නෑනේ. නිකන් ඔගේ සිංහල තේරුම ස්ටෝරි එකක් වගේ දලා අදහසක් ගන්න එකනේ කරන්නේ ළමයි. නොහැකි විය නෙමෙයි තිසඟ. දැන් තේරුණානේ මම ආන්සර් එක දැම්මා. බැරි වෙලා දැන් පුළුවන් වෙලා තියෙනවා කියන්නේ පුළුවන් වෙලා තිබ්බා කියන්නේ he had been able to call me. ඔහුට පුළුවන් වෙලා තිබ්බ මට කෝල් කරන්න. ඔහුට බැරි වෙලා තිබ්බා කියලා කියන්නේ had not been able to කියලා දාලේ වල ඉතුරු කෑම ලියත හැකි. මොකක් කරන්නද කියලා බැරි වෙලා. අපිට අදහසක් ගත හැකි උඩ තියලා තියෙනවා. ඔයා හොය හොය හිටිය උදේ ඉඳන් කියන අදහස. සමාධි ගාන්සස් ටිකක් එනවා මට තේරෙනවා ඡන්ද ප්‍රතිඵල එන්න වගේ. දකුණු පළාතේ ඡන්ද ප්‍රතිඵලය උතුරු පළාතේ ඡන්ද ප්‍රතිඵලයි වගේ ආන්සර්ස් ටික එනවා. පහුවෙලා හරි ආවා මට සතුටුයි ආගෙන had been able to කියන එක උතන්ට ආව හැටි සහ එහි හේතුව තමයි ඒ කියලා දුන්නේ. ඒක තේරුම් තමයි මේකනේ. නිසල් කියනවා බලන්න ඉතින් අපි මේ කොටු දෙකක් කියා ගන්න පාඩමක් විග්‍රහ කරගනිද්දි මේ චූටි කොටු දෙකක් ඒ කියන්නේ එක ඩයලොග් එකක මෙන්න මේ චුට්ට තමයි කතා කරේ. කිසිම වල්පල් කතා කරන්නේ නැතුව ළමයි මේක තමයි මේ මිච්චල කතා කරන්නේ. පැයකමාරක් කතා කරේ මේක. ඔයා හිතන්නේ ඉංග්‍රීසි අච්චු පොත දීලා තියෙන්නේ අපිට ඔන්න ඕක කරන්න. ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක දෙන්නේ මේකේ සිංහල තේරුම කටපාඩම් කරගන්න නෙමෙයි. මේ හැදිලා තියෙන සෙන්ටෙන්සස් මොනවද? ඒව හැදිලා තියෙන ග්‍රැමර් එක මොකද්ද? ඒ පාර අන්නේ ග්‍රැමර් පොයින්ට් එක ගැන විස්තර කරලා දෙන්න. ඊට පස්සේ ඒවයි මේවයි වෙනස් වෙන්නේ මොනවද කියලා තව තව දෙයක් එක්ක සංසන්දනය කරන්න. එහෙම සංසන්දනය කරන ගමන් අහුවෙන ග්‍රැමර් පොයින්ට් වෙන වෙනම උගන්වන්න.
ඒ දේවල් වලට තමයි මේ ටෙක්ස්ට් බුක් එකක් තියෙන්නේ. හරිද? ඒ හරහා ගොනු කරන ලද ඇක්ටිවිටි එකක් දෙන්න. ඒ පාර ළමයාට ඒක තේරුණාද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. දැන් ඔයාට මම දීපු ඇක්ටිවිටි එකක් එහෙම දුන්නා. ඔයා එකක් කරා. හරි. ඉස්සරහට යන්න කරගෙන. නිසල් කියනවා, "Oh, we had a volleyball match yesterday." අපිට ඊයේ volleyball match එකක් තිබුණා. We had a volleyball match yesterday. අපිට ඊයේ volleyball match එකක් තිබ්බා. I was there. මං හිටියේ එහෙ. I was there. මං හිටියේ එහෙ. there කියන්නේ එහෙ කියන එක. ඉතින් මේකේ තේරුම තමයි මං හිටියේ එහෙ. නේද? මං එහෙ හිටියේ. මම නිකන් මම හිටියේ එහෙ. හිටියේ එහෙ. එතකොට මේ was වල තේරුම තමයි හිටියේ කියන එක. හිටියා අතීත කාලේ. මං හිටියේ එහෙ. I was there. right? ඔයා හිටියේ එහෙ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ඔයා හිටියේ එහෙ. නැත්නම් ඔයා එහෙ හිටියේ. ඔයා හිටියේ එහෙ. come on. දාන්න chat එකට. කොහොමද? you ඔයා හිටියා. නැත්නම් හිටියේ. you were there. you were there. හරි. ඔයා හිටියේ එහෙ. you were there. there කියන්නේ එහෙ කියන එක. එතකොට අපිට ඕන නම් මේකෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයා එහෙද හිටියේ? කලින් හරි අහනවා. ඔයා එහෙද හිටියේ? අනේ ඔයාගේ වැඩ නම් කියලා වැඩක් නැහැ. ඔයා එහෙද හිටියේ? නේද? අම්මා හැමතැනම ඔයාව හොයලා බැරිම තැන ඔයාව හොයාගත්තම අම්මා අහනවා ඔයා එහෙද හිටියේ? were you there? right? were you there? ඔයා එහෙද හිටියේ? පැහැදිලිද? අර were එක එඩිට් එක ගත්තා නම් ප්‍රශ්නේ හැදෙනවා. දැන් මම මේක තව ටිකක් සංකීර්ණ කරන්නම්. හරි. ඔන්න මේ උඩින් ලියපු එක්කෙනාව ටිකක් සංකීර්ණ කරන්න හදන්නේ මම මේ යටින් ටිකක්. right? when I came මං එනකොට හරි when I came you were there මං එනකොට ඔයා හිටියේ එහෙ don't tell lies බොරු කියන්න එපා when I came you were there I saw it you were there I saw it මං එක දැක්කා මම දැක්කා ඒක I saw it මම ඔයා එහෙ හිටියා ඒක දැක්කා when I came you were there I saw it නේද don't tell lies බොරු කියන්න එපා lie කියන්නේ බොරුව නේද බොරු කියනටවත් කියන බොරු කරනවා බොරු කියනවටත් lie කියලා කියන නමුත් tell lies කියලා දැම්මම වැඩි ලේසි don't tell lies බොරු කියන්න එපා හරි හරි අපි යන් ඉස්සරහට මම නිතරම කියන්නේ ෂෝට් නෝට් පොතක් තියාගන්න කියලා ඔයාලට ගොඩක් නොලෙජ් එකක් ගත හැකියි මම මේක මකන්න ස්ක්‍රීන් එක I was there really did you win ඔයාලා දිනුවද did you win මේ you කියන එක ඇතුලේ අපිට හිතෙන්නේ ඔයා කියලා විතරයිනේ ඔයාලා කියන එකම තමයි මේ යන්නේ did you win ඔයාලා දින්නද win කියන්නේ දිනනවා did you win හරිද ඉතින් win කියන ක්‍රියාපදයේ V3 එක මොකද්ද win කියන එකේ V3 එක මොකද්ද that's the question now I am going to ask මට කියන්න බලන්න චමිත් කියන්න බලන්න win කියන එකේ V3 එක එහෙම නැත්නම් ඒ වගේම past tense එක මොකද්ද සෙටික දුන්න ආන්සර් එක මට one very good මෙහෙම ලියන්නේ මේක W O N කියලා තමයි එක ලියන්නේ නේද මේක ඒ වුණාට ශබ්ද කරනකොට අපිට ඇහෙන්නේ සාමාන්‍යයෙන් අර එකේ ඉලක්කමට අපි කියන්නේ ඔන්න ඔහොම තමයි ඇහෙන්නේ win one කියලා නේද one එක ගොඩක් වොයනු කියලා කරවන්න ඕනේ නෑ did you win කියලා අහන එකම තමයි ඒකින් ගත්තේ මම මේ win කියන එකේ අතීත කාල පදය සහ V3 එක තමයි ඔයාට කිව්වේ මේ one කියලා නේද ඉතින් මම තරංගය දිනලා තියෙනවා
නිකම් හදන්න මේ වගේ ඒවා. දිනලා තියෙනවා. right මම දාන්න කලින් මේ sentence එක හදලා දාන්න. මම තරංගයක් දිනලා තියෙනවා. කොහොමද ඉංග්‍රීසි වලින් ලියන්නේ? යමක් කරලා තියෙනවා. මොන ටෙන්ස් එකෙන්ද ලියන්නේ කියලා ඔයා බලන්න. I have won නේද? a match. a game කිව්වත් හරි. I have won a match. I have won a match. ඒක තමයි answer එක. Yes, I have won a match. හිමාංශ කාට සපෝට් කරන්නේ මැච් එකට? වෙන්නේ නැහැ ජැෆ්නා වලට සපෝට් කළා නේද? I have won a match. මම තරගයක් දිනලා තියෙනවා. එතකොට මේ won කියන එක දැනගෙන හිටියේ නැතොත් අපිට ඕක හදාගන්න බැරි වෙනවනේ. win නෙමෙයි දාන්නේ won කියලා. No, we didn't. නෑ අපි නෑ. didn't. දැන් මෙන්න මෙතන ළමයි මෙතනින් එහා no we didn't. මෙන්න මෙතන අප්‍රකාශිතව යමක් තිබිය යුතුයි. නෑ අනේ we didn't කියලා විතරයි තියෙන්නේ. sorry එතන මෙන්න මේ කෑල්ල අසම්පූර්ණයි. we didn't කියලා තියෙන්නේ. එතකොට no we didn't කියන්නේ නෑ කියන එක විතරයි ඔතනින් මම ඔයාලට කියලා දෙන්නේ. no we didn't no කියන වචනේ ලිව්වට පස්සේ තව මොකක් හරි දානවා නම් කමාවක් දාන්න ඕන. අර ඊට වඩා පොතෙත් පේනවා no we didn't. අනිවාර්යෙන් මෙතන මෙන්න මේ හිස්තනක් තියෙනවා වගේ නිකන් ඔයා ඔලුවට ගන්න. අප්‍රකාශිතව තියෙන්නේ මොකද්ද? no we didn't win කියන එක තමයි. අපි දින්නේ නෑ කියන එක තමයි ඔය කියන්නේ. ඉතින් කතා කරද්දි කොහොම අවශ්‍ය නැති කෑල්ල එකම දේ නිතර නොකිය හලන්න පුළුවන්. ඔයාට මේ පාඩමේ යට තියෙන ඇක්ටිවිටි එකත් ඒ වගේව තමයි තියෙන්නේ. no we didn't කියන එක සමානයි මොකටද? no we didn't win කියන එක තමයි තියෙන්නේ. නේ they did not win. We had been playing for only a few minutes. We had been playing. ඔන්න බලන්න බෝල් කරනවා එහෙ. We had been playing. නැවතත් හම්බ වෙනවා. හරි. උඩත් හම්බුණානේ. දෙවෙනි sentence එක මම මේ දැන් රතු පාට කරන එක. We had been trying. Not been playing. අපි සෙල්ලම් කර ඉඳලා තිබ්බා. බලන්න දෙවෙනි ක්‍රියාවකුත් මේකේ නැද්ද කියලා. මේක තමයි පළවෙනි ක්‍රියාව. නේද? මේ තමයි මුලින්ම සිද්ධ වෙලා තින්නේ මේක. For only a few minutes when it started to rain. ඔන්න තියෙනවා ළමයි. මම මේක මොන පාටින්ද දාන්නේ? රතු පාටින්ද දාමු නේද? Started to rain සෙතික. ඒ කියන්නේ මොකද්ද? Started to rain. වහින්න පටන් ගත්තා. වහින්න පටන් ගත්තා. එතකොට වහින්න පටන් ගත්තා කියලා ඇක්ෂන් එකකුත් එතන තියෙනවා. නේද? වහින්න පටන් ගත්තා. හැම ළමයාටම තේරෙනවා මුලදිම මම කියලා දුන්නා. මෙහෙම ඇක්ෂන් දෙකක් තියෙනකොට එක සෙන්ටෙන්ස් එක ඇතුලේ කතා කරන් යන දේ ඇතුලේ එකක් එකකට පෙර කලින් සිද්ධ වෙමින් පැවතිලා තියෙනවා. එකක් සිද්ධ වෙමින් පැවතිලා තියෙනවා අනිත් එක වෙනකොට. එතකොට ඔයා දන්නවා වහින්න පටන් මේ අපි මිනිත්තු කිහිපයක් පමණයි සෙල්ලම් කර ඉඳලා තිබ්බේ වහින්න පටන් ගන්නා විට. when කියන්නේ විට කියන එක උලත් විට නෙමෙයි. when it started to rain වහින්න පටන් ගන්නා කොට අපි සෙල්ලම් කර ඉඳලා තිබ්බේ for only a few minutes. මිනිත්තු කිහිපයක් තිස්සේ විතරයි අපි සෙල්ලම් කර ඉඳලා තිබ්බේ. එතකොට වහිනවා කියන ක්‍රියාව වෙන්නේ දෙවනියට. මුලින්ම අපි සෙල්ලම් කර එනවා. වෙන්න දෙයියනේ. එතන ඉඳන් වැස්සක් එනවා මෙතනට. දැන් ඉතින් මම මේක කාත් එක්ක හරි කියනවා. අපි කාත් එක්ක හරි කියනවා මෙතන ඉඳන්. පැහැදිලිද? මුලින්ම සිද්ධ වෙච්ච දේ තමයි සෙල්ලම් කරන්න ටොස් එකෙන් දාලා බෝල් කරලා නේද පටන් ගන්න තප්පර කීපයයි විනාඩි කීපයයි යන්නේ වැස්ස එනවා. පළවෙනියට වෙච්ච දේ ලියන්න තමයි අපි past perfect continuous එක දාන්නේ කියලා මම ඔයාලට දුන්න නෝට් එකකුත් බලන්න ඒ කියපු දේ හරියටම හරි වෙලා තියෙනවා. නැවත වතාවක් අපිට ඒක හම්බ වෙලා තියෙනවා. එහෙනම් past perfect එක continuous එක දැක්කට පස්සේ ආ නිකන් පුරුද්දකට වගේ try කරන්න තව ක්‍රියාවක් මොකක් හරි තීද කියලා. ඒක ලියන්නේ දෙවෙනි එක ලියන්නේ simple past tense එකකින් කියලා මම කිව්වා. මේ තියෙන්නේ එක started කියලා තියෙනවා. start කියන්නේ පටන් ගන්නවා. started කියන්නේ පටන්
ගත්තා කියන එක සිම්පල් past tense එකෙන් තමයි ලියලා තියෙන්නේ. right මහීෂට මේ කියලා දෙන දේ තේරෙනවද? ඔව් සර්. හොඳටම තේරෙනවද? ඔව් සර්. සමාධිට තේරෙනවද කියලා දෙන එක? ඔව් සර්. හා very good. දේවින්දිට තේරෙනවද? දේවින්දි කතා කරේම නෑනේ. ඔව් සර්. හරි දේවින්දි බය වෙන්න එපා ප්‍රශ්න අහන්න මොනවා හරි වුණේ. සාමාන්‍යයෙන් මේ ඔයා මම හිතන්නේ ෆස්ට් ටයිම් මේ ඇවිල්ලා ඇති ක්ලාස් එකට. ඒක නිසා බය වෙන්න එපා දැන්. අර ගෙදර පවුලේ කෙනෙක්ගෙන් අහනවා කතා කරනවා වගේ තමයි මම කොහොමත් උගන්වන්නේ මේ පරණ ළමයි ටිකක් දන්නවා. එහෙම බය වෙලා එහෙම එකක් නෑ මම කොහොමත් වීඩියෝ ඔන් කරලා නෙමෙයි උගන්වන්නේ. සැහැල්ලුවෙන් කියලා දෙන්නේ. right සංචලන මයික් එක ඔන් කරගෙන ඉඳලා මොන හරි තියෙනවා සංචලනට අහන්න. ඔෆ් කරගත්ත නේද? හරි. ඉස්සෙල්ලාම බය වෙන්න එපා. මගේ මොනවා හරි අහන්න ඕන නම් එහෙම බනින්නේ නැහැ. ඉංග්‍රීසි වලින් අහන්න කියලා එකක් නැහැ. capital simple වරද්දලා උත්තර මේ ලිව්වට අවුලක් නැහැ. හදලා දෙන්න තමයි ගුරුවරයා ඉන්නේ. So you don't need to worry about asking questions from your teacher. Most of the times I use Sinhala to explain students because then they will understand what I teach to them correctly. First thing you should know the concept of language. භාෂාවේ සංකල්පය තමයි දැනගන්න ඕනේ. ඉගෙන ගන්න දේ ඇවිල්ලා මම කියලා දෙන්න ගත්තොත් ඔයාට තේරෙන්නේ නැති විදියට ඔයා පන්තියකට වාඩි වෙලා ඉන්න පැය දෙක අපරාදේ, අම්මගේ සල්ලිත් අපරාදේ, එහෙම නැත්නම් ගුරුවරයාගේ කාලෙත් අපරාදේ. නිකම් බොරු වැඩක් වෙනවා ඒක. මට ඕනේ තේරෙන්න කියලා දෙන්න. ඒක නිසා තේරෙනවා නම් විතරක් අනිවාර්යෙන් පන්තියේ ඉන්න. නැත්නම් ඕනි කෙන ළමයට තේරෙන්නේ නැති වෙන්න විදියක් නැහැ. මම උගන්වන දේ මට ෂුවර් තේරෙන්න ඕනි කියලා ඒකයි කන්ෆර්ම් කරගන්න. ඒ වගේම බැරි ඕනම දෙයක් මේ වෙලාවේ ඉගෙන ගන්න අතරේ අනිවාර්යෙන් අහන්න ඕනේ. නැත්නම් WhatsApp එකේ voice message එකක් තියලා හරි අහලා තියන්න ඕනේ. ඒ වගේම හැම ළමයින්ම ගණිත දෙමව්පියොත් මාත් එක්ක කතා කරලා දිනවා. ඔයාලට බැරි දෙයක් තියෙනම් අහන්න කියන එක හැමදාම කියනවා. නිකන් සද්ද නැතුව ඉන්න එපා. ඔයාගේ නිහඬතාවය යනු දෙමව්පියන්ගේ මුදල් පිච්චීමක් බව මතක තියාගන්න සහ අපරාධයක් ඒක. So you should ask questions all the times when you have a question. හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න ඕනේ නේද? එතකොට තමයි ඔයාගේ දැනුම පෑදෙන්නේ. එහෙම පෑදෙන්නේ නැත්නම් අපරාධේ නිකන්. නම් බලහත්කාරයෙන් අපි කවුරු හරි ළමයෙක්ව එක ළමයෙක් ආව හරි රයිට් කියන්නම් ගානට පන්තියට යනකොට අපරාධ එහෙම වෙන්න හොඳ නැහැ. ඔයාලා හැමෝම අහිංසක ළමයි. ඒක නිසා බැරි ඕනම දෙයක් ඕනම වෙලාවක අහලා තියන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන්නේ වේගෙන් අච්චු පොතේ තියෙන ටික අපි මේක ඉවර කරා තමයි. කලින් මම කියලා දුන්නා මුල් කාලේ ඉඳපු ළමයින්ට ඉතින් ඔක්කොම ඉවර කරලා මේක කටපාඩම් කරන් ඔක්කොම හරි කියලා යන එක නෙමෙයි වැඩේ. ඒ තියෙන පොයින්ට්ස් විග්‍රහ කර ගැනීම තමයි රිවිෂන් එකක් වෙන්නේ. ඉතින් දැන් ඇවිල්ලා මම මේ කියලා දෙන්න කත්තේ ඒක. ඒ නිසා බය වෙන්න එපා අහන්න. ගෙදර තමන්ගේ අයියාගෙන් අක්කගෙන් අම්මගෙන් තාත්තගෙන් දෙයක් අහනවා වගේ. So you can ask anything from me. හරිද? මම හිතන්නේ ළමයා මෝඩයෙක් මේක බැරි නා යා එහෙම කියලා. ඔයාව මව් කුසෙන් එළියට එනකොට කවුරුත් ජීනියස්ලා විදියට එළියට එන්නේ නැහැ. හැදිලා දැනුම අරගෙන පොඩ චුට්ට එකතු වෙලා තමයි ඔයාලා ලොකු ගහක් වගේ එහෙම නැත්නම් ලොකු බුද්ධිමත් මිනිසෙක් වගේ හැදෙන්නේ. අන්නේ හැදෙන ක්‍රියාවලියට පෝර දාන්න චුට්ටක් එකතු කරන්න තමයි ගුරුවරු විදියට අපි ඉන්නේ. ඒක නිසා ඔයාට අහනකොට බනින්නේ නැතුව උත්තරේ කියලා දෙන්නයි හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම ප්‍රචාරණයක් කරන්නේ මොනම ක්ලාස් එකක් අල්ල ලේසි. එහෙම ඕමනාවම තියෙන ළමයින්ට විතර උගන්වන්නේ. හදලා තියෙන ළමයි ටික ඉස්කෝලවල බෙස්ට් ළමයි කියලා දන්නවා පහුගිය කාලේ රිසර්ච් වලින් හැම ළමයම. අර ඉස්කෝල 4 කාරි 5 කාරි ග්‍රේඩ් 11 අයගෙත් එක්ක ගත්තාම බෙස්ට් টොප් මාක්ස් තිබ්බේ අපේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින්ගේ. ඒක මේ කට්ටිය ළමයි දැක්කා. හරි ඉදපොය. ඉතින් ඔයා වැඩ කරොත් ඔයා තමයි දක්ෂයා. ඔයා වැඩ කරොත් ඔයාව එක වෙන්න පුළුවන්. ඔයා එක වීම කියලා කියන්නේ තමන් ගැතේ තියෙන දෙයක්. මේ ලෝකේ කාටවත් ඔයා දෙවනි වෙන්න ඕනේ නැහැ. අම්මගේ තාත්තගේ බලය ජවය ශක්තිය හැමදේම එකට අරගෙන ඔයාට පුළුවන් තමන්ගේ ගමන යන්න. රයිට්? තමන්ට පෙරදුනොත් වරදින්නේ තමන්ට. තමන් දිනුවොත් දිනන්නේ තමන්. තමන් වැටුනොත් වැටෙන්නේ තමන්. ඒ නිසා තමන්ට කුණිත්ත ගත්තොත් රිදෙන්නේ තමන්ට වගේ. තමන් පරාද වුණොත් ඔයාට රිදෙන්නේ. ඒ නිසා මේ ලෝකේ වෙන කවුරුත් ඔයාට වඩා ඉස්සරහට පහුවෙන්න යන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න බලන්න මට වඩා ඉස්සරහින් කෙනෙක් ඉන්නේ එයාත් ගන්න ඔක්සිජන් නම් එයාත් කන්න කෑම වලින් කාබෝහයිඩ්‍රේට් නේද ප්‍රෝටීන් වගේ දේවල් නම් ලැබෙන්නේ.
එකම අච්චු පොත් නම් එකම සබ්ජෙක්ට් එක නම් එයා මට වඩා ඉස්සරහට යන්න ඇයි මගේ තියෙන දුර්වලතාවය මොකක්ද කියලා. So you should find out your faults, then you can treat your faults well. හරි, otherwise you have no future. ඉස්සරහට අනාගතයක් නෑ ඔයාට මේ වා ඒවා හඳුනගත්තේ නැතොත්. හැම ළමයෙක්ම හැමෝම ස්පෙෂල්, හැම ළමයෙක්ම ජීනියස්. බෑ කියලා කෙනෙක් නෑ. හරිද? ඔය බෑ කියලා අතහැරලා දාන කළු ගල් වලින් බුදු පිළිම හදලා මිනිස්සු අදටත් වඳිනව නේද දව් කන පිළිමෙට එහෙම. දැන් අතහැරලා තිබ්බනම් ගල් ගෙඩියක්. හැබැයි අද බුදු පිළිමයක්. නිසා හැම ළමයෙක්ම ඇවිල්ලා ලොකු වටින කෙනෙක්. ඔයාව ඇවිල්ලා ස්තරම්ම මනුෂ්‍ය ප්‍රාණියෙක්. නිසා හොඳට මතක තියාගන්න. මොලෙන් පීදෙන්න බුද්ධියෙන්. සමාජේ වැඩක් නැහැ. ඔයා පීදිලා පෙන්නන්න. හැම ළමයෙක්ටම මම කියන්නේ ඒකයි මොන සබ්ජෙක්ට් එකකටත්. රයිට් අපි යන් වැඩේ කරගෙන යන් ඉස්සරහට. ඉතින් really did we? No, we didn't. We had been playing for only a few minutes when it started to rain. දැන් ඕක ගත්තාම පස්සේ මම මේ අන්ඩර්ලයින් එක ගහන්නම් මෙතනත් මේවා පාදගෙන යන්න. මැනික් කරනවා වගේ. හරිද? මේම ගත්තම වෙන උදාහරණයක් පෙන්නන්නම් මම ඔයාලට. හරිද? මම ලියන්නම් ඔයාලා මට සිංහලෙන් කියන්න. We had been නේද? We had been studying. We had been studying for දැන් කට්ටිය සෙතික යනවා ආකාශ්ගේ ගෙදරට. ගිහිල්ලා පාඩම් කරන්න කියලා යන්නේ පොට්ටි කරන්. We had been studying හරිද? For only a few hours. හරිද? මම ඊටු ටික ලියනවා දෙවෙනි කෑල්ල ලියනවා කැපිටල් කරලා පොඩ්ඩක්. when එක පොඩ්ඩක් කැපිටල් කරා ඊළඟ කෑල්ල දාන්න තැන. මම මේවට පේන්න ඕන නිසා කැපිටල් කරේ. when ඕනේ when the devil came, when a ghost came. මට දැන් මේක ලිව්වේ මම ළමයි උදාහරණයට අරන්නේ. මට කියන්න බලන්න කවීන් හරි කවුරු හරි සෙතික ඉන්නවද ගිහිල්ලාද? සෙතික හැලිලා. ඔව් කවින් කියන්න බලන්න මට මේකේ තේරුම මේ ලියපු එකේ. අපි පාඩම් කර කර හිටිය වෙලාවේ තමයි හොල්මන ආවේ. ඔව් ගොස්ට් කියන්නේ භූතයා නේද? එතකොට මේවයේ තේරුම කරන්නේ අපි අල්ලගන්නේ මේ පැත්තේ ඉඳන්. හරිද? භූතයෙක් එනකොට හරිද අතීත කාලයෙන් තමයි කියන්නේ භූතයෙක් එනකොට අපි විනාඩි අපි පැය කීපයක් නේද පැය කීපයක් විතරයි හරි පැය කීපයක් තිස්සේ විතරයි අපි ස්ටඩි කර කර හිටියේ අම්මෝ අපි පැය කීපයක් තිස්සේ විතරයි ස්ටඩි කර කර හිටියේ භූතයෙක් කෙනකොට ඊට පස්සේ දිව්වා we had been studying for only a few hours hari when a ghost came hari භූතයෙක් කෙනකොට she had been මේ උදාහරණය විතරයි ලියන්නේ she had been playing she had been playing for කියන්නේ 30 කියන එක 30 only a few hours when her father called her දැන් එළියේ බැඩ්මින්ටන් ගහ ඉන්නවා අය සමාධි. එතකොට තාත්තා කෝල් එකක් එනවා. ඕක කෝල් එක එනකොට ඔය කෝල් එක එනකොට ඔයා බැඩ්මින්ටන් ගහන එක පටන්ගෙන විනාඩි කිහිපයක් විතරයි ගිහිල්ලා තිබ්බේ. ඉතින් අපි කියනවා she had been playing for only a few hours. only a few hours. පැය කිහිපයක් තිස්සේ විතරයි. නේද? she had been playing. ඇය සෙල්ලම් කර කර ඉඳලා තිබ්බේ. when her father called her. ඇයගේ තාත්තා ඇයට කෝල් කරනකොට ඇය පැය කීපයක් තිස්සේ විතරයි සෙල්ලම් කර කර ඉඳලා තිබ්බේ.
ඇයගේ තාත්තා ඇයට කෝල් කරනකොට පැය කීපයක් තිස්සේ විතරයි ඇය සෙල්ලම් කර ඉඳලා තිබ්බේ. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න අර වගේ තව එක්සාම්පල් එකක් තමයි මේ දුන්නේ. නිකම් මේ තේරුම් කනාවට අල්ල ගන්න එපා. just 100% හොඳටම තේරුම් අරගෙන තමයි යන්න ඕනි වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් රයිට් මට මතක නැතුණා කියන්න. ඒක ඒ වගේ දැන් ඔය මම ලිවි උදාහරණ ටිකක් මේක දාලා නේද? We had been playing only a few minutes when it started to rain. ඔන්න ඔය වගේ වාක්‍ය sentences මේ වගේ ඒවා තව 10ක් you have to form 10 more sentences like this, right? And then you can upload it to group or you can directly send to my numbers. ඉතින් මේ වගේ තව sentences 10ක් හදන්න මොන tense එකකින්ද? මේ past perfect continuous tense එකෙන් දෙකක් එකට set වෙන විදියට ඔය දීලා තියෙන වගේ උදාහරණ ටිකක් හදන්න. ඒ වගේම පන්තියේ මුලින් නම් හිටියා ඔය අද දවසේ. ඔයා දැක්ක අර able කියන එක දාලා අපි එකක් හැදුවේ chat එකට දැම්මේ නේද? able able to කියන එකෙන් අන්න ඒකිනුත් අර වගේ වාක්‍ය set එක වාක්‍යයක් නෙමෙයි දෙකක් නෙමෙයි නේද? තුනක් අරගෙන sentences තුනක් ඔහුට පුළුවන් නේද මට උදව් කරන්න අන්න ඒ වගේ එකක් ලියලා ඒක අර සම්පූර්ණ සෙට් එකෙන්ම ලියලා පෙන්නන්න. හරිද? he is able to short note හදමු නේද ළමයින්ට? note එකක් නැහැනේ. ඒකින් කරන්න දෙයක් නැහැ. හැමදාම මේ වැඩේ කරන්න ඕනේ. හරිද? එහෙනම් මේ වැඩ දෙක මතක තියාගන්න ඕන. ඊළඟට මම මේ PH එකෙන්ම dictation ටිකක් දෙනවා. මම ආයේ grade 10 අයට එක්ස්ට්‍රා දවසක් පුළුවන් වුණොත් උගන්වනවා. මට තියෙන ක්ලාසස් එක්ක වැඩ වැඩිතමත් එක්ක තමයි කරගන්න බැරි වෙන්නේ. නමුත් මම කියලා දෙනවා අමතර දවසකුත් පුළුවන් වුණොත් අල්ලගෙන හරි අහනවා මෙන්න මේ වැඩ. හොඳට මතක තියාගන්න. මම ඔයාලට විස්තර කරන්න දෙනවා මෙන්න මේ වැඩ. මම මේක ටයිප් කරන්නම් මෙහෙම. එකක් තමයි ඔයාලට දෙන අර ඔය ටයිප් ලියන්න දීපු වැඩේට දවස් 4ක් දෙනවා. දවස් 4ක් ඇතුළත you have to write it and upload it to the group or send me. ඒක තමයි writings වැඩේ. හරි ලියන්න. තීරණ භාෂාවෙන්ම ලියලා දෙනවා. ලියන්න අර දැන් කියපු ටික හරි කියපු වාක්‍ය. හරි වාක්‍ය කීයක්ද කියලා මතකනේ කිව්වනේ. හරි. ඊට පස්සේ ලියන්න ඕනේ මොනවද? number 2. ඔයාලගෙන් අතරින් කෙනෙක් අරගෙන මම විනාඩි 10 ගානේ හරි විනාඩි 5 ගානේ හරි දෙනවා. හරි. මෙන්න මේ tense එක present perfect. හරි. මේ continuous එක මෙන්න මේක පැහැදිලි කරන්න. present perfect simple ලකුණු දෙකක් ඇදලා දිනවා ගණන් ගන්න එපා. present perfect continuous එක මොකද්ද? හරි. මොකටද යොදන්නේ? examples මොනවද කියලා තනියම කියලා දෙන්න ඕන ක්ලාස් එක ඇතුලේ. මම ගිය සතියේත් ඔය වගේ කරා මතක ඇති. ළමයාට දෙනවා chance එක කියලා දෙන්න. ඉතින් ඒක කාටද දෙන්නේ කියන එක කියන්නේ නැහැ. 3 දෙනෙක් වගේ තෝරගෙන විනාඩි 5 ගානේ කියලා දෙනවා. එතනින් හොඳටම කියලා දෙන ළමයාව මම අගය කරනවා. එතකොට බැරි වුණොත් එදාට ඒක මං දඬුවමක් දෙන්නේ නැහැ. ඔය දන්නවා මං දඬුවම් කරන්නේ. හිතට දුක හිතෙන දේ මං කියන දාට. එහෙනම් මේ දෙක පුළුවන් කරන්න ඕනේ. එහෙනම් මේ උගන්නපු දේ පුරුදු වෙලා ඉන්න ඕනේ. හරි අනිත් අයට පුළුවන් එතකොට යාගෙන් ප්‍රශ්න අහන්න. අනිත් අය හැමෝම තමන් වැඩිපුර පැහැදිලි කරන්නත් අහන ප්‍රශ්න වලින් බේරිලා උත්තර දෙන්නත් පුළුවන්කම තියාගෙන ඉන්න ඕන. ඒ වගේම තුන්වෙනි එක වැඩේ තමයි අහනවා මම present perfect continuous කියන tense එකයි හරි මෙන්න මේකයි සහ මේක සහ හරිද sorry present නෙමෙයි past ඔව් මට මතක මේ ටයිප් වුණා ඔයාලට කර හිටියේ මේ past perfect continuous එකයි
yes past perfect continuous එකයි past continuous කියන එකයි දෙක අතරේ වෙනස. උදාහරණ අර මං කිව්වේ ශානුකව අරගෙන නේද? මෙන්න මේ දෙක අතරේ වෙනස්කම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණ අරගෙන සමස්ත ක්‍රියාවලියක් විස්තර කරනවා අරව මේවා. මම මේකේ වීඩියෝ එක ආයෙ දානවා. ඉතින් ඔයාලට නැවත ඕනනම් බලන්නම් නඳුන් මට කිව්ව පුළුවන් වීඩියෝ එක දාන්න කියලා තව ළමයි කියලා තිබ්බා. ඉතින් මේ අද ඉන්න බැරි වෙච්ච අය බලන්න වීඩියෝ එක දෙනවා. ඉතින් මම වීඩියෝ එක ප්‍රයිවට් වීඩියෝ එකක් විදිහට තමයි මේ YouTube එකේ link එක තියෙන හැටි විතර ඒක බලන්න පුළුවන්. channel එකට සාමාන්‍යයෙන් publish විදිහට දාන්න නැතුව දානවා. ඔයාලට ඕන වෙලාවට බලා ගන්න නැවත පුළුවන්. ඉතින් homework එක කරන්න දවස් කීපයක් ඇතුළත. ඉතින් grade 11 class එක පටන් ගන්නවා රැයට 9 ඉඳන් 11 වෙනකම් O level class එක. ඒකේ කතා කරන්නේ revision එක යාළගේ writings ගැන essay එකක් ලියන එක ගැන තමයි යාළගේ තියෙන්නේ දීලා තියෙන ටියුට් එක. ඒක ඩිස්කස් කරනවා කැමති අයට ඒකට එන්න පුළුවන්. එහෙම එක්ස්ට්‍රා ක්ලාස් ෆී එකක් ගන්න නැතුව මම chance එක දෙනවා. ඕනේ අයට ඒකට යන්න පුළුවන්. හරිද? ඒකට වයස් ભેදයක් නැහැ. අවිල්ලා ඕන කෙනෙක්ට අහගෙන ඉන්න පුළුවන්. දෙයක් ඉගෙන ගන්න. right. ඉතින් මේ කොටස ගැන මම පැහැදිලි කරන්න යනකොට තව එකම එක කාරණාවක් කියනවා ළමයින්ට. ඒ තමයි ඔයාලට ඔව් මම ඒක කියන්නම් මෙහෙම grade 10 අයට වෙනම කියන්නම් එයාලගේ WhatsApp team එකට ගිහින්. හරි අද දවසේ ඉතින් සම්බන්ධ වෙච්ච grade 10 අයට මම thank you කියලා කියනවා. ක්‍රිකට් මැච් එක දවසේ වුණත් ක්ලාස් එකට ආසාවෙන් ඇවිල්ලා තිබ්බා. ගොඩක් අඩුයි අද ඉන්න ගාන. Anyway, I thank you so much for joining today and I think you enjoyed the lesson that we learned today. අද මේ කතා කරේ පාඩමක් මේ දීලා තියෙන එක. ඊසතිය උගන්වපු එකේ වීඩියෝ එක දාලා තියෙනවා group එකට. ඒ තමයි essay එකක් ලියන හැටි. ඉතින් එහෙනම් ආයෙත් ඔයාලට තියන්න මං හිතාගෙන ඉන්න වෙලාවල් දවස් දෙමෝපියෝ එක්ක කතා කරන්නම් grade 10 අයගේ class එකට නිශ්චිත වෙලාවක් දාගන්න බැරුව ඉන්නවා. ඒ වගේම 8 9 පන්ති වල ඉන්න ළමයින්ට හරිද? 8 9 අයගේ මේ class එකක් හෙට දවසේ බ්‍රහස්පතින්දා හවස පටන් ගන්න කියලා අම්මලා තාත්තලා කිව්ව නිසා මම අර ළමයි yes බ්‍රහස්පතින්දා හවස 6ට ඕන අය ඉන්නවනම් එන්න පුළුවන්. හරි. මේ grade 8 and 9 හෙට තියෙනවා 6 pm. හරි 6 pm වලට තමයි මේක තියෙන්නේ. 8 9 නම් ගිලා මල්ලිලා ඉන්නවනම් එයාලට එන්න පුළුවන් ඔයාලගේ. හරි දැන් 8 සහ දැන් 9 ඉන්න කට්ටියට. මේ ඉන්න ළමයින්ගේ අම්මලා තාත්තලා කීප දෙනෙක් ඉපිසක් කරන්නේ. right. බ්‍රහස්පතින්දා හවස තියෙන්නේ හරි හෙට 6ට. අද රෑ තියෙනවා නැවත 9ට තියෙනවා grade 11 එක. That's it for today. Right, thank you. That's it. Right, good night everyone.